හැම දිනකටම තෙරුවන් සරණයි. අද 2021 අවුරුද්දේ මාර්තු මාසේ 20 වෙනිදා අපි හැමෝම මේ රැස් වෙලා ඉන්නේ ප ဋ ාණ ධම්ම සභාව මගින් පවත්වන අභිධම්මාචාර්ය උපාධි පාඨමාලාවේ 2021 අධ්‍යයන වර්ෂයේ දෙවන වර්ෂය සඳහා වන දේශන මාලාව පවත්වන්නට අද අපි සිදු කරන්නේ මෙහි ධම්මසංගණි පාඩම් මාලාවේ 3 වෙනි පාඩම. ආරම්භ කරන්නට කලින් තිරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. විචිත්තමති ගම්භීර මනන්ත නය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීලපීතා රත්සේතා මංජිඨාච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච චිනසේවිතං සංඝං නිරංඝනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි. අද අපිට කතා කරන්නට තියෙන්නේ ධම්මසංගණි ප්‍රකරණ ග්‍රන්ථය තුල සඳහන් වෙන පළවෙනි කාමාවචර කුසලසිත ගැන. අපි පසුගිය සතියේත් මේ සම්බන්ධව කතා කරමින් පැමිණියා. එහි එක් කොටසක් පසුගිය සතියේ අපි නිමා කළා. අද අපි එම පළවෙනි කුසලසිත ගැන තියෙන සංඝවාරය සහ ශුන්්‍යත වාරය ගැන කතා කරමු. අපි මෙතෙක් කතා කරපු කාරණා ගැන සැලකිල්ලක් දැක්වුවොත් පොඩි මතක් කර ගැනීමක් කළොත් මේ සටහනේ දැක්වෙන්නේ අපි ධම්මසංගණි ප්‍රකරණය ඉගෙන ගැනීම සඳහා බෙදා දක්වා තියෙන ආකාරය. එතනදී අපි පසුගිය සතියේ කතා කළා ධම්මසංගණි ප්‍රකරණය චිත්ත විභක්ති, රූප විභක්ති, නික්කේප රාසි, අත්තුද්්වාර කියලා කොටස් 4කට බෙදලා තියෙන වගත් එයින් චිත්ත විභක්ති කාණ්ඩයේ පදභාජනීය කියන කොටස යටතේ තමයි අපි මේ සාකච්ඡාව අරගෙන යන්නේ. එතනදී පදභාජනීය කොටස අපි බෙදලා පෙන්නවා නැවත වාර 3කට ධම්මවවත්තාන වාරය, සංග්‍රහ වාරය සහ ශුන්්‍යත වාරය කියලා. එහිදී ධම්මවවත්තාන වාරය උද්දේශය සහ නිද්දේශය කියලා කොටස් දෙකකට බෙදලා අපි ඒවා පසුගිය සතියේ සාකච්ඡා කළා. පුච්චාව කියන්නේ මොකද්ද? සමේ නිද්දේශය මොකද්ද? ධම්මුද්දේශය මොකද්ද? අප්පනාව මොකද්ද? ආදී වශයෙන්. අද අපි මේවා ගැන නැවත කෙටි සිහිපත් කිරීමක් කරගනිමින්ම සංග්‍රහ වාරයට පිවිසෙමු. ඉතින් කාමාවචර පළමු සිත සඳහන් වෙන්නේ ධම්මසංගණි ප්‍රකරණ ග්‍රන්ථයේ පිටුව 26 ඡේදාංක 1. එතන අපිට සඳහන් වෙනවා මේ විදිහට ලොකු ඡේදයක් ඒ පළවෙනි කුසලසිත ඇති වෙන අවස්ථාවේ සිද්ධ වෙන දේවල් ගැන සම්පූර්ණ විස්තරයක් එතන ඉදිරිපත් වෙලා තියෙනවා. අපිට මතකනේ අපි පළවෙනි වසරේ ඉගෙන ගනිද්දී කාමාවචර පළමු කුසලසිත අපි නම් වශයෙන් හැඳිනගත්තේ කොයි විදිහටද මතකද? අනේ එහෙමනම් මතක් කරගන්න. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත කියලා. වචන 3යි. නමුත් බලන්න ධම්මසංගණි පෙළපොත තුල මේ පළවෙනි කුසල සිත කොච්චර ලොකු ප්‍රමාණයක මුළු පිටු භාගයක් විතර යනකම් ලොකු ඡේදයක් විස්තර කරලා ඒක සඳහන් වෙනවා. මේ තමයි පළවෙනි කුසල සිත හැටියට. මේක මම පෙළපොතේ තියෙන විදිහටම පෙන්වුවා නම් මේ තියෙන්නේ පෙළපොතේ එන විදිහ පොඩක් අකුරු නම් කුඩා ඇති. ඔබ පෙළපොත අතේ තියෙනවා නම් පෙරලගෙන බලන්න පිටු අංකයේ 26 ඡේදාංකය 1. එතනදී
අපි සඳහන් කළා මේක ඉගෙන ගැනීමේ පහසුව වෙනුවෙන් මේ පෙළ පොතේ වම් පැත්තේ තීරුවේ ඉඩ තියෙන තැන ඔයගොල්ලෝ මේක සඳහන් කරගන්න. චිත්ත විභක්ති කොහොමද මේ මොකද්ද මේ ඡේදේ පටන් ගන්න අර අපි සටහනට සම්බන්ධ කරගන්න ඕන විදිහට මේක ලියන්න වම් පැත්තේ. මේක චිත්ත විභක්ති කොටසේ පදභාජනීය කාණ්ඩයට අයිති ධම්මවවත්තාන වාරය. ඒ ධම්මවවත්තාන වාරයේ උද්දේශ කොටස තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒ නිසාවෙන් වම් පැත්තේ මේ විදිහට මේක ලියා ගන්න. එතකොට ඒක පහසු වෙනවා Tamante ඒ තැන හඳුනා ගන්නට. ඉදිරියට අපි විස්තර කරගෙන යද්දි සමහර තැනකදී මේක පැටලිලි සහගත බව අඩු කරගන්නට අපිට මේ විදිහේ මුළු ස්ට්‍රක්චර් එකට කොහොමද මේක සම්බන්ධ වෙන්නේ කියලා වම් පැත්තෙන් ලියාගෙන යන එක පහසුවක් වෙනවා. හොඳයි. අපි ඊට පස්සේ කතා කළා මේකේ මොකද්ද පුච්චාව මොකද්ද සමය නිर्देशය ආදී වශයෙන් අපි ඒ සියල්ල කතා කළා. එහෙමනම් අපි මෙතනදී බැලුවොත් මොකද්ද පුච්චාව කියන්නේ? ඔය තියෙන පුච්චාව. සටහන් වුණා. අන්න ඒ ප්‍රශ්නේ කතමේ ධම්මා කුසලා කියලා ඒ සඳහන් වෙන එක තමයි අපි පුච්චාව කියලා සැලකන්නේ. එතකොට ඒක ප්‍රශ්නයක්. දැන් අපි මතක් කළාන ප්‍රශ්න වර්ග කීපයක් තියෙනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ කතමේ ධම්මා කුසලා කියලා විමසුවේ ඇයි? වැඩිදුර විස්තර ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ගැනීමට සඳහා තමයි මේ ප්‍රශ්නය ඇහුවේ. එවැනි ප්‍රශ්න වලට අපි කියනවානේ කතේතු කම්මිත අපුච්චා කියලා. අන්න එවැනි පුච්චාවක් තමයි මෙතන සඳහන් වෙන්නේ. ඊළඟට අපි සඳහන් කළා මෙතන තියෙන සමය නිर्देशය මොකද්ද? ධම්මොද්දේශය මොකද්ද? ආදී වශයෙන් මේ කොළ පාටින් වරහන් කරලා තියෙන තැන අපිට හඳුනා ගන්න පහසුයි. යස්මින් සමයේ කියලා පටන් අරගෙන තස්මින් සමයේ කියලා ඉවර වෙනකන් ඒ වචනත් එකතුව ඒ මුළු කොටසට අපි කියනවා සමය නිर्देशය කියලා. එයි අපි එකට සමය නිर्देशය කියලා කිව්වේ. එතනදී තමයි කියන්නේ මෙම කුසල සිත ඇති වෙන්නට හේතු ප්‍රත්‍ය එක්රැස් වෙලා ඒ සකස් වුණු කාලය එහෙම නැත්නම් අවස්ථාව ගැන සඳහන් වෙන තැන තමයි සමය නිर्देशය කියලා කිව්වේ. මොනවද එතන වෙන්න ඕනේ? අපි දන්නවනේ සිත කියන එක දුබලයි. ඒක ප්‍රකට වෙන්න නම් ඒකට ආරම්මණයක් ලැබෙන්නට ඕනේ. දුබලයාට හැරමිටිය වගේ මෙතනදී සිත ප්‍රකට වෙන්නට නම් උපදින්නට නම් ආරම්මණයක් තියෙන්නට ඕනේ. මෙතන විස්තර කරලා දෙනවා. අපිට ඇසෙන් නම් රූප ආරම්මණයක්, කනෙන් නම් ශබ්ද ආරම්මණයක් ආදී වශයෙන් මේ තියෙන 6 ආකාර ආරම්මණයක් අතුරින් ඒ තැනට යෙදුණු ප්‍රත්‍ය යෙදුණු ආකාරයට ඉදිරිපත් වුණු ආරම්මණයක් සමග ඒ නිසයි මෙතන කිව්වේ යම් වා පනාරම්භ. මේ පිළිවෙලකට පොතේ ලියලා තිබුණාට ඒ පිළිවෙලටම නෙමෙයිනේ අපිට සිත් ඇති වෙන්නේ. ඒ තැන ප්‍රත්‍ය යෙදුණු විදිහ අනුව අපිට සිත් ඇති වෙනවා. ඒ නිසයි යම් වා පනාරම්භ කියලා කිව්වේ ඒ තැනට යෙදිච්ච විදිහ අනුව. ඉතින් අන්න ඒ ආකාරයෙන් අනිකුත් ප්‍රත්‍ය සියල්ල යෙදීම තමයි මෙතනදී විස්තර කරලා තියෙන්නේ සමය නිर्देशය කියලා කිව්වේ ඒක. ඊට පස්සේ ධම්මුද්දේශය කියලා පටන් ගත්ත පස්සෝ හෝති වේදනා හෝති ආදී වශයෙන් කියාගෙන ඇවිල්ලා අන්තිමට අවසාන රූලට කලින් රූලේ තියෙනවා අවික්කේපෝ හෝති කියලා. අන්න එතෙන්ට එන කම්ම ධම්මුද්දේශය කියලා අපි සඳහන් කළා. ඒ කොටසේ සඳහන් වෙන්නේ මේ සමය නිर्देशයෙන් නිර්දේශිත කරපු කාලය එහෙම නැත්නම් අවස්ථාවේදී මෙන්න මේ ධර්මතා ටික ඇති වෙනවා කියලා. පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති ආදී වශයෙන් මෙතන පරෝපන්නාසක ධර්ම අපි ඔක්කොම 65ක් මෙතන සඳහන් වෙනවා. පෙළෙහි විස්තර වෙන ධර්ම 56ක් සහ අවසානයේට දක්වන ඒවා පණ ධර්ම 9කුත් එක්ක 65ක් විදිහට මෙතන සඳහන් වෙනවා. අපි අන්තිමට ආපු ඒවාපන තස්මින් සමේ අඤ්ඤේපි අත්ති පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා හිමේ ධම්මා කුසලා කියලා අප්පනාවකුත් ඉදිරිපත් කරලා මේ මුළු සිත සම්පූර්ණ වශයෙන් ආත්පසින් ආවරණය වෙන පරිද්දෙන් මේ පළවෙනි කුසල සිත ගැන දේශනා වෙලා තියෙනවා. දැන් අපිට පේනවා අපි පළවෙනි වසරේ ඉගෙන ගත්ත සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත කියලා වචන 4කින් ඉගෙන ගත්ත කාරණාව මෙතනදී හාත්පස ආවරණය වෙන පරිද්දෙන් ආයි කාටවත්
එකතු කරන්නට අඩු කරන්නට ඉඩක් නොතියා ඒ තැනදී ගත යුතු සියලු ධර්මතා එක් රැස් කරමින් මෙන්න මේ ආකාරයට මෙන්න මේ තන් මේ මෙහිමයි කුසලසිත කියලා තථාගත සම්බුදු දේශනාවක් විදිහට ආය කාටවත් එකතු කරන්නට අඩු කරන්නට ඉඩ නොතියා පූර්ණ වශයෙන් දේශනා වෙලා තියෙනවා. දැන් මේ තියෙන මුළු ඡේදයේ මොනවද අපිට තියෙන ධර්මතා කියලා අපි පොඩි සාරාංශයක් අරගෙන බැලුවොත් මෙතන තියෙනවා කාලය හිමසිත ඉපදෙන කාලය එහෙම නැත්නම් අවස්ථාව යස්මින් සමයේ ඉඳලා තස්මින් සමයේ කියන එකන් සමේ නිर्देशය. ඊට පස්සේ මේක මොන භූමියට අයිති සිතක්ද කියලා විස්තර කරලා තිනවා කාමාවචරං කියන වචනයෙන්. එයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන අරමුණු වලින් මොනවා හරි එකක් අරගෙන ප්‍රදාන කොට රූප ශබ්ද ගන්ධ පසුපස හඹා යමි එවැනි අරමුණක් මුල් කරගෙන ඇති වූ සිතක් නිසා මේක කාමාවචර සිතක් හැටියට හඳුන්වලා දුන්නා. ඊට පස්සේ මේ සිතේ ಜಾතිය මොකද්ද? මොකද අපි දන්නවනේ ඉගෙන ගත්තා අපි සිත 89 අපි ප්‍රධාන ಜಾති හතරකට බෙදලා පෙන්වනවා. කුසල සිත්, අකුසල සිත්, විපාක සිත්, ක්‍රියා සිත් කියලා. මෙතනදී එහෙමනම් මේ ඉදිරිපත් කරන පළවෙනි සිත කුසල සිතක් හැටියට තමයි ඉදිරිපත් කළේ කාමාවචර කුසල සිතක් හැටියට. ඇයි ඒක කුසල සිත පළමුවෙන් ඉදිරිපත් කළේ? අපි දන්නවනේ. ධම්මසංගණි ප්‍රකරණය විහිදිලා යන්නේ පළවෙනි තික මාතිකාවේ පද ගොනු කරලා තියෙන පිළිවෙල අනුව. එහෙමනම් තික මාතිකාවේ පළවෙනි පදේ තමයි කුසල ධම්මා. දෙවෙනි පදේ තමයි අකුසල ධම්මා. තුන්වෙනි පදේ තමයි අව්‍යාකතා ධම්මා. එහෙමනම් එහි තඳාන් වෙන පිළිවෙලට කුසල ධම්මා කියන එක තමයි ඉස්සෙල්ලා එන්න ඕනේ. ඒ නිසායි කාමාවචර පළවෙනි කුසල සිත පළමුවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ සිතේ විද්‍යාමාන බව, චිත්තං uppannං හෝති, ඉපදුණු වග. මේක පරමාර්ථ ධර්මයක්. එහෙමනම් තම තමනට අයිති ආවේනික ලක්ෂණයකින් යුක්තයි. එවැනි යුක්ත බව විද්‍යාමාන වෙන්නට නම් ඒක uppannං හෝති. ඉපදුණු අවස්ථාව සලකන්නට ඕනේ. මෙහිදී කුසල සිත අතීතයේ තිබිච්ච කුසල සිතක් නෙමෙයි අනාගතයේ පහළ වී හැකි කුසල සිතක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ වෙලාවේ වර්තමානයේ ඉපදින ඒ කියන්නේ උත්පාද තිති භංග කියන අවස්ථා තුනට පැමිණෙමින් හෝ පැමිණිලා හෝ තියෙන අවස්ථාව. ඒක තමයි ඒකේ විද්‍යාමාන බව, පවතින බව, දැන් තියෙන වගේ සනාත කරන්නට ගත්ත කාරණේ. ඊට පස්සේ මේ සිත ඇති වෙන්නේ ආරම්මණයක් සමග. මොකද සිත ඇති වෙන්නට ආරම්මණයක් අවශ්‍යමයි. එහෙමනම් ඒ යෙදෙන්න පුළුවන් ආරම්මන 6 ඊළඟට සඳහන් වෙලා තිබුණා. ඒ ආරම්මන 6 කැමැති ආකාරයකට එක්තරා ඍජු පිළිවෙලකට නෙමෙයි ඒ තැන ප්‍රත්‍යය දෙන අයුරු සිද්ධ වෙන වග පෙන්වන්නට යම් වා පනාරබ්බ ආදී කොටස සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙහෙම මේ කියන ස්වභාවය තුලදී ඇති වෙන ධර්මතා මොනවද කියලා ධම්මොද්දේශයේ යටතේ විස්තර වෙනවා. පස්සෝ හෝති, වේදනා හෝති, සංඥා හෝති ආදී වශයෙන් ධර්මතා මේ විදිහට පෙළේ සඳහන් වෙලා තියෙන ධර්මතා 56කුත් ඊේවා 50 හැටියට තියෙන ධර්මතා 9කුත් සමග මුළු ධර්මතා ගාන 65ක් මෙහි විස්තර වෙලා තියෙනවා. මේ ධර්මතා 65 මේ විදිහට අපිට එක ගොනුවේ තියලා ඉගෙන ගන්නට අපහසු නිසා අපි ඒක යම් පදනමක් යටතේ බෙදලා දැක්කුවා. පස්ස පංචකය, ධානාංග පංචකය, ඉන්ද්‍රිය ධර්ම 8, මාර්ග ධර්ම 5 ආදී වශයෙන් මේ සටහනේ දක්වලා තියෙන විදිහට කොටස් 17කට බෙදලා අපි ඒක පෙන්වුවා. මේ 56 කාණ්ඩගත කරලා අපිට ඉගෙන ගන්න පහසු වෙන විදිහට. අවසානයේ ඒවාපන ධර්මත් එතෙන්ට එක්කව වෙන්න ඕනේ මේක පරිපූර්ණ වෙන්නට නම්. මෙතන කාණ්ඩ 17ක් කියලා කිව්වට මම යුගල ධර්ම 12ම තනි පේලිය ලිව්වට එතන ඒක කාණ්ඩ 6ක් හැටි යුගලයේ බැගින් කාණ්ඩ 6ක් හැටියට නිරූපණය විය යුතුයි. එහෙම වුණොත් තමයි ඒක 17 කාණ්ඩ ගානට එන්නේ. මෙතන මේ තියෙන 56 වෙලෙහි ආපු ධර්මත් ඉතුරු 9ත් ඔක්කොම 65යි. ඒ කියන්නේ 50කට වැඩි ගාණක් මෙතන තියෙනවා පොදුවේ ගත්තාම. අන්න ඒකට පොදු වචනයක් කිව්වා පරෝපන්නාසක ධර්ම කියලා. පරෝපන්නාසක කිව්වේ 50ට වැඩි. ඒවා 50 හැටියට මොනවද යෙදුනේ කියලා අපි මතක් කළොත් ඡන්දය, අදිමොක්කය, මානසිකාරය, తත්‍ර මජ්ජත්තතාව, කරුණාව, මුදිතාව සහ විරති තුන. ඒ කියන්නේ කාය දුස්චරිත විරතිය, වචී දුස්චරිත විරතිය, මිච්ඡා ආජීවය කියන ධර්මතා ටික එතෙන්ට යෙදුණා. මේ විදිහට අපි
මේ පළවෙනි කුසල සිතේ ඇතිවීම පසුගිය සතියේදී විස්තර කරගත්තා. ඒ අනුව අපි නැවත මූලික සටහනට ගිහිල්ලා බැලුවොත් චිත්ත විභක්තිය යටතේ පද භාජනීය ධම්මවවත්තාන වාරයේ උද්දේශය සහ නිද්දේශය. උද්දේශය අපි මේ විදිහට කතා කළා. ඊට පස්සේ නිද්දේශය ගැන කතා කරනකොට කොහොමද නිද්දේශය එන්නේ? නිද්දේශය ආවේ දෙවෙනි ඡේදයේ ඉඳලා. එහෙමනම් ඔයගොල්ලෝ පෙළ පොතේ වම් පැත්තේ තීරුවේ දෙවෙනි ඡේදයට වම් පැත්තෙන් ගියා ගන්න ඒ නිද්දේශයේ ආරම්භය පටන් ගැනීම. නිද්දේශයේ ඡේද ගණනාවක් විහිදී යනවා. එහෙමනම් මේ නිද්දේශයේ කොටස ඔන්න දැන් පටන් ගත්ත ඡේදාංග දෙකෙන් කොහොමද කතා කරන්නේ? කතමෝ තස්මින් සමයේ පස්සෝ හෝති. එයි අර පළවෙනි ඡේදයේ චිත්තාංග ධර්ම අපි විස්තර කරන් ආවනේ. පස්සෝ හෝති, වේදනා හෝති ආදී වශයෙන්. ඒකේ පළවෙනි එක දැන් අරගෙන මෙන්න විස්තර කරලා දුන්න මොකද්ද පස්සේ කියන්නේ? අන්න ඒ විදිහට එතන සඳහන් වුණු එක එකක් චිත්තාංග ධර්ම සඳහා මේ විදිහට එක එකක් ඡේද වෙන් කරමින් ඒ උද්දේශයේ සඳහන් වුණු ඒ එක එක චිත්තාංග ධර්මය මොකක්ද කියලා මෙතනදී විස්තර කරලා දෙනවා. ඒ කොටසට තමයි අපි නිද්දේශය කියලා කියන්නේ. අපි මේක තචුට්ටක් ලොකු කරලා බලමු මොකද්ද මේ නිද්දේශයේ දෙන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ ඒ නිද්දේශ කොටස ඡේද දෙකක් මම ඉදිරිපත් කරලා තියෙනවා සටහනේ. අපි මේකේ වම් පැත්තෙන් ලියාගත්ත නිද්දේශය කියලා. එතකොට සමහර වෙලාවට මේ වචන එකපාරට පාලි වචන තේරෙන්නේ නැත්නම් එතන සඳහන් වෙන ඒ චිත්තාංග ධර්මය එහෙම නැත්නම් චෛතසිකය මොකක්ද කියලා ඔයගලන්ට පුළුවන් මේ දකුණු පැත්තේ තීරුවේ ලියා ගන්න. දැන් උදාහරණයක් ගත්තොත් පස්සෝ පුසනා සම්පුසනා. ඒ කියන්නේ මේ පස්ස චෛතසිකය කියන්නේ ස්පර්ශ චෛතසිකය ගැනයි මේ කතා කරලා තියෙන්නේ. අභිධර්මාර්ථ සංග්‍රහය වගේ ග්‍රන්ථ ලියන වෙලාවේදී ඒ තැන යෙදෙන චෛතසික මොනවද කියලා හඳුනාගෙන තියෙන්නේ මෙන්න මේ වාගේ ඡේද උපයෝගී කරගෙන. මේ තියෙන ස්පර්ශය. ඒතකොට ස්පර්ශය කියන්නේ මොකක්ද කියලා එතන සඳහන් වෙලා තියෙනවා. මම මේක ගිය සතියේ දීර්ඝව සාකච්ඡා කළා. අද මම නැවත සාකච්ඡාවට ගන්නම් වේදනා කියන චෛතසිකයේ මුල් කරගෙන එහි ගැඹුරට අත්දකින්න ආකාරය මේ ඡේදයේ සඳහන් ගැඹුර හොයාගන්න විදිහ ධර්මතා කොහොමද විස්තර කරලා තියෙන විදිහ මම අද විස්තර කරන්නම් වේදනා කියන ඡේදය මුල් කරගෙන ඡේදාංක 3 මුල් කරගෙන විස්තර කරන්නම්. දැන් බලන්නකෝ මෙතන විශේෂ වචන වගේක් තියෙනවා. මේ රතු මන් පාටින් මම රවුම් කරලා දීලා තියෙන මේ වචන ටික. බලන්න චේතසිකං සාතං, චේතසිකං සුඛං, චේතෝ සම්පස්සදං සාතං සුඛං වේදිතං. චේතෝ සම්පස්සදා සාතා සුඛා වේදනා. අයං තස්මින් සමයේ වේදනා හෝති කියලා තැන මම මෙතන රවුම් කරලා තියෙනවා සාතං සුඛං. ඊට පස්සේ ආයත් සාතං සුඛං සාතා සුඛ. මොකද්ද මේ කියන්නේ? සාතං මధుර බව, ප්‍රිය බව එතන තියෙනවා. හරි? සුඛං සැප බවක් තියෙනවා. එතකොට ඒ ආදී වශයෙන් මෙතන මේ සුඛ බවක්, සැප බවක් ගැන කතා කරන්නේ ඇයි? අපි මේ ඉගෙන ගන්නේ පළවෙනි කුසල සිත. අපි පළවෙනි වසරේ ඉගෙනගත්ත විදිහට කතා කරනවා නම් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. එතකොට සෝමනස්ස සහගතයිනේ. එහෙනම් සැප සහගතයි. අන්න ඒ නිසා තමයි මේක සාතං සුඛං ඒ විදිහට සුඛ ස්වභාවය විස්තර කරලා තියෙන්නේ. මෙතනදී සුඛ කියලා කියන්නේ සෝමනස්ස චෛතසිකයටම යෙදිච්ච තව නමක්. අපිට ඒක තේරුම් ගන්නට පුළුවන්. එතන තියෙන්නේ චේතසිකං සුඛං. චෛතසික ස්වභාවයේ සුඛයක්. ඒ අනුව එතන අපිට පැහැදිලි වෙනවා චේතසිකං කියලා කිව්වහම කායික සුඛය ප්‍රතික්ෂේපයි. කායික සැප ප්‍රතික්ෂේපයි. චේතසිකං සුඛං. ඊළඟට සුඛං කියලා කිව්වහම චේතසික දුක්ඛය ප්‍රතික්ෂේපයි. හරිනේ. එතකොට කායික සුඛය නෙමෙයි චේතසික දුක්ඛය නෙමෙයි. එහෙමනම් ඒ විදිහට ඒවා ගලපලා අපි අරගන්නට ඕනේ. ඊළඟට සාතං සුඛං වේදිතං. ඒ කියන්නේ මොකද? මිහිරි වින්දනය. මිහිරි වින්දනය නෙමෙයි. සාතං සුඛං මිහිරි වූ වින්දනය. හරි? චේතෝ සම්පස්සදං. සිතේ සංස්පර්ශයෙන් උපන්නා වූ සුඛ වූ මිහිරි වූ වේදනාව. හරි? ඒ ආකාරයෙන් ගන්න ඕනේ. සෝමනස්ස සිතක් නම් ඒක සැපසහගත වෙන්න එපාය. මිහිරි බවක් තියෙන්නට එපාය. ඒ නිසායි මේ විදිහට මේ වචන පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟට මෙතන තව
ඉගෙන ගත යුතු තැනක් තියෙනවා. ඒ තමයි මොකද්ද මේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජං කියලා කිව්වේ. තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු. එතනට අනුරූප වූ මනෝවිඤ්ඤාණ ධාතුව. හරිනේ. එතකොට අපි දන්නවනේ වේදනාව ඇති වෙන්නේ පස්සපච්චයා වේදනා. අපි පටිච්ච සමුප්පාද ඉගෙන ගනිද්දි විස්තර කරලා තියෙනවා. පස්සපච්චයා වේදනා ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව ඇති වෙන්නේ. එහෙමනම් මෙතනදී ඇති වෙච්ච ස්පර්ශය පළවෙනි කාමාවචර කුසල සිතේ චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං ආදී වශයෙන් එතන දක්වපු තැනකදී ඇති වෙන ස්පර්ශය මුල් කරගෙන ඔන්න දැන් වේදනාව ඇති වුණා. තජ්ජා මනෝ විඥාන ධාතු සම්පස්සදා. එතකොට මෙතන ඇති වෙච්ච වේදනාව මනෝ විඥාන ධාතුවෙන් සංස්පර්ශ වුණා එකක් හැටියට සඳහන් වෙනවා. එයි මනෝ විඥාන ධාතු මේ විදිහට අරගත්තේ. අපි දන්නවනේ සිත් 89 ධාතු ස්වરૂපයේ බෙදෙනකොට ධාතු 7කින් තමයි නිරූපණය වුනේ. ඒ ධාතු 7න් අපි දන්නවා දෙපස් විඥාන, චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු ආදී වශයෙන් දෙපස් විඥාන. ඒ කියන්නේ තොර පහයි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන. එක විඥාන ධාතුවකට සිත් දෙකක් එතන තියෙනවා. චක්කු විඥාන ධාතුවට කුසල විපාක හැටියට එක සිතයි, අකුසල විපාක හැටියට එක සිතයි. ඒ අනුව දෙපස් විඥාන එතන තියෙනවා සිත් 10ක්. ඊළඟට මනෝ ධාතුවට තියෙනවා සිත් 3ක්. පංචද්වාර වජ්ජනයයි සම්පටිච්ඡන සිත් 2යි. එහෙමනම් එතකොට 10යි 3යි 13යි. මුළු 89න් ඒ සිත් 13 ගියාම අපිට ඉතුරු වෙනවා මනෝ විඥාන ධාතුවට අයිති සිත් 76යි කියන උත්තරේ හම්බ වෙනවා. අන්නේ 76න් තජ්ජා මෙතනට සුදුසු සිතෙන් මෙතනට සුදුසු සිත මොකද්ද? පළවෙනි කාමාවචර කුසල සිත. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සංකාරික සිත. අන්න ඒ සිතේ සංස්පර්ශයෙන් උපන්නා වූ වේදනාව තමයි මේ තියෙන්නේ. ඒක එතකොට ඒ විදිහටයි අපි තේරුම් ගන්නට ඕනේ. දැන් ඒක ඒ විදිහට සඳහන් කිරීමේ විශේෂ හේතුවක් තියෙනවා. අපි බලන්නකෝ දැන් වෙන තිසක් අපි විස්තර කරන තැනකදී අරන් බලමුකෝ. අපි ගමු උදාහරණයට චක්කු විඥාන සිත විස්තර කරන තැනදී දෙපස් විඥානයන්ගෙන් එකක් වූ චක්කු විඥාන සිත විස්තර කරන තැනදී කොහොමද මේ වචන යෙදෙන්නට ඕනේ? එතන කියන්නේ නෑ තජ්ජා මනෝ විඥාන ධාතු කියලා. මේ බලන්න. එතනදී විස්තර කරලා තියෙන්නේ තජ්ජා චක්කු විඥාන ධාතු සම්පස්සජ. අන්න දැක්කද වෙනස? චක්කු විඥාන සිතේ වේදනාව කතා කරද්දී චක්කු විඥාන ධාතු සම්පස්සජ. මොකද එම නමින්ම ධාතුවක් සඳහන් වෙලා තිබුණා. එතකොට චක්කු විඥාන ධාතුව නේව සාතං නා සාතං අදුක්කම සුඛං. දැක්කද? ඒ තැනට අනුරූපව ඒ වචනය ගලපලා ඉදිරිපත් කරලා තියෙන විදිහ. අපි කාමාවචර පළවෙනි කුසල සිතේදී කිව්වේ කොහොමද? සාතං සුඛං වේදිතා. මෙතන කොහොමද කියන්නේ? නේව සාතං නා සාතං. ඇයි මේ චක්කු විඥාන සිත අදුක්කම සුඛයි. උපේක්ඛා සහගතයි. හරි මතකනේ? අන්න ඒ විදිහට තමයි ඒ සිතට අනුරූපව මේ වචන ගලපලා තියෙන්නේ. ඒක මම උදාහරණයට පෙන්නුවේ. ඊළඟට දැන් අපි වේදනාවන ගැන කතා කරමින් හිටියේ. වේදනාව උනත් කොහොමද බලන්න විස්තර කරලා දීලා තියෙන්නේ. මේ බලන්න. එකම වේදනා චෛතසිකය මේ පරෝපන්නාසක ධර්ම අතර ප්‍රභේදගත වෙලා තුන් ආකාරයකට ක්‍රියා කරන හැටි පෙන්වලා දීලා තියෙනවා. මේ බලන්න පස්ස පංචකයේදී වේදනා කියන නමින් ඉදිරිපත් වුණා. පස්සෝ හෝති වේදනා හෝති ආදී තැන් වේදනා කියන නමින්ම ඉදිරිපත් වුණා පස්ස පංචකය තුලදී. ඊළඟට යෙදෙන ධානාංග පංචකය තුලදී එම වේදනාවම සුඛං කියලා තමයි හැඳින්වුවේ. ධම්මසංගණී අට කතාව මේක විස්තර කරනවා. මෙතන සුඛං කියලා කියන්නේ සෝමනස්ස වේදනාවටම කියන පර්යාය වචනයක් හැටියට. ඊට අමතරව අපි කලින් ස්ලයිඩ් එකේ දැක්කා ඒක චේතසිකං සුඛං. චෛතසික ස්වභාවයේ වූ සුඛය. ඒ කියන්නේ ඒක සෝමනස්සේම තමයි. එහෙමනම් එකම වේදනාව පස්ස පංචකයේ වේදනා හැටියට ධානාංග පංචකයේ සුඛ නමිනුත් ඉන්ද්‍රිය අට තුලදී සෝමනස්ස ඉන්ද්‍රිය හැටියටත් විස්තර වෙලා තියෙන ආකාරය මේ අනුව තේරුම් ගන්නට ඕනේ. මේ නිසා තමයි පරෝපන්නාසක ධර්ම 65ක් වෙනකන් ප්‍රභේදගත වෙලා අපිට ලැබෙන්නේ. මොකද සමහර එකම ධර්මතා විවිධ ආකාරයෙන් ප්‍රභේදගත වෙලා තම තමන්ට විවිධ වූ කෘත්‍ය ඉදිරිපත් කර නිරූපණය කරන්නට ඉදිරිපත් වෙලා තියෙන වගේ පේන නිසා. හරි. එතකොට දැන් ඒ ටික තේරුණා. ඊළඟට අපි නැවත අතෙන්ට යමු. එතන එතකොට දැන් ඔන්න මේ චිත්තාංග ධර්ම මේ විදිහට ඒ
පස්සේ කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද? චේතනාව කියන්නේ මොකද්ද? ආදී වශයෙන් එක් ඡේදයක් අරගනිමින් විස්තර කරගෙන එනවා. ඒ අනුව අපිට දකින්නට පුළුවන් ඡේදාංක දෙකෙන් පටන් අරගන්නේ නිर्देशේ. ඡේදාංක දෙකේ ඉඳලා ඡේදාංක 50 ඡේදාංක කී වෙනකන්ද? ඡේදාංක දෙකේ ඉඳලා ඡේදාංක 57 වෙනකන් නිर्देश වාරය විහිදිලා යනවා. හරිනේ. දැන් ඔයගොල්ලෝ මේ ඡේද ටික ගෙදරදී එකින් එක නිවැරදිව කියවගෙන ගිහිල්ලා එහි අදහස පාලි පැත්ත තේරෙන්නේ නැත්නම් සිංහල පැත්තත් බලලා එහි අදහස තේරුම් අරගෙන මේ ධර්මතා ධම්මසංගණි ප්‍රකරණේ මේ සිත් ඉදිරිපත් කරන ණය ක්‍රමය තුල ඒ ධර්මතා තේරුම් අරගන්නට ඕනේ. මොන හරි ගැටලුවක් තිබුණොත් ඊළඟ දවසේ අපිට ඉදිරිපත් කරන්නට. ඡේද 57 කොහොමද යෙදුනේ? නිකමට බලන්න එක ඡේද 57 කොහොමද යෙදිලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ඔබට පේන්නේ දැන් තිරයේ කුසල් සිත පළවෙනි කුසල සිතේ උද්දේශ වාරය. මේක මෙහෙම පෙරලාගෙන යනකොට ඡේද 57 වෙනකන් පෙරලාගෙන යනකොට ඔයගොල්ලන්ට පේනවා මේ එක එක ඡේදයක් එක එක චිත්තාංග ධර්මයේ විස්තර කරන්නට යෙදිලා තියෙන ස්වභාවය. එහෙම වෙන තැන අපි හොයාගෙන යමු ඡේදාංග 57 වෙනකන්. හරි. මේ තියෙන ඡේදාංග 57. ඡේදාංග 57 විස්තර වෙනවා අන්තිමට අර උද්දේශයේ සඳහන් වෙච්ච අවික්කේපෝ හෝති කියන එක තමයි එතන විස්තර වෙලා තියෙන්නේ. ඡේදාංග 57 කතමෝ තස්මින් සමයේ අවික්කේපෝ හෝති. යා තස්මින් සමයේ චිතස්ස ඨිති සම්ඨිති අවට්ඨිති අවිසාහාරෝ අවික්කේපෝ අවිසාහට මානසතා සමතෝ සමාධීන්ද්‍රියං සමාධි බලං සම්මා සමාධි අයං තස්මින් සමයේ අවික්කේපෝ හෝති. හරි. මෙතන මොකද්ද මේ අවික්කේපේ කියලා සඳහන් කළේ? ඒකාග්‍රතා චෛතසිකය. ඒක සිතේ අවික්ෂේප ස්වභාවය මතු කරලා දෙන නිසා අවික්කේපෝ කියන නමින් මෙතනදී ඉදිරිපත් වුණා ඡේදාංග 57 යටතේදී. ඒ අනුව එතන ඒ විදිහට විස්තර වෙනවා මේ ඡේදාංග 57. එතකොට මේ දක්වාම ආවේ නිर्देशය. ඊළඟට ඡේදාංග 57 යටින් තියෙනවා නිर्देशයට අනතුරුව එන අප්පනා කොටස. ඒවපනක ධර්ම ටික විස්තර කරන්නේ මෙතනින් තමයි. හැබැයි මේ විස්තර කරනවා කියලා කිව්වට එතන සඳහන් වෙන ඡේදයේ මේ බලන්න ඒවපන තස්මින් සමයේ අඤ්ඤේපි අත්ති පටිච්ච සමුප්පන්න අරූපිනෝ ධම්මා ඉමේ ධම්මා කුසලා කියලා අර එතන තිබිච්ච එකම තමයි නැවත විස්තර කරන්නේ මෙතනදී. ඒ කියන ඒවපන මෙතෙන්ට එන්නට ඕනේ කියන අදහස දක්වන්නට. හැබැයි මෙතන ඒවපන මොනවද කියලා විස්තර කළේ නෑ. ඒ අනුව මම ඔයගොල්ලන්ට ගිය සතියේ කිව්වා ඉදිරිපත් කරලා ඒවපන ටික මෙතන පැන්සලෙන් හරි ලියා ගන්නට කියලා. එතකොට ඔයගොල්ලෝ පොත යම් දවසක ආයෙ පෙරලනකොට ඒවපන ගැන සඳහන් වෙලා තියෙන මේ අවසාන නිर्देश ඡේදයේ නිर्देशයට පස්සේ ඉදිරිපත් වෙච්ච අප්පනා ඡේදයට යටින් ඔයගොල්ලෝ ඒක ලියාගෙන තියාගන්න මොනවද ඒවපන ධර්ම 9 කියලා. දැන් මෙතෙන්ට එනකන් නිर्देशේ සහ ඒවප අප්පනාව ඉවරයි. ඒ නිසාවෙන් පදභාජනීයං නිට්ඨිතං කියලා උන්න දැන් කියලා තියෙනවා. ඒ අනුව ධම්මවවත්තා මොනවද මේ චිත්ත විභක්ති කොටසේ පදභාජනීය කාණ්ඩයේ ඉදිරිපත් වෙච්ච ධම්මවවත්තාන වාරයේ මෙතකින් නිමාවටපත් කරනවා. ඒ අනුව මෙහි බණවර ගැන කතා කරනවා නම් පඨම බණ වාරය මෙතනින් ඉවරයි කියලා පෙළ පොතේ සඳහන් කරලාම තියෙනවා. අපි නැවත බැලුවොත් අපේ ස්ලයිඩ්ස් වලට ගිහිල්ලා අපිට ඊළඟට කතා කරන්නට තියෙන දැන් මේ බලන්න පදභාජනීය ධම්මවවත්තාන වාරය ඉව අවසන් කළා. අපිට ඊළඟට කතා කරන්නට තියෙන්නේ සංග්‍රහ වාරය. අපි ඒකටම තමයි කොට්ටාස වාරය කියලා කියන්නේ. කොට්ටාස වාරය ආරම්භ වෙන්නේ ඡේදාංක 58 ඉඳලා 57 වෙනකන් නිर्देशේනේ. එහෙමනම් 58 ඉඳලා ඊළඟ කොටස ඔන්න දැන් විග්‍රහ කරන්නට පටන් ගන්නවා. ඔයගොල්ලෝ පෙරලා ගන්න 58 වෙනි ඡේදයට ඒක තියෙන්නේ පිටු අංක 44. මම ඔන්න පෙළ පොතෙන් පෙන්නන්න. මේ තියෙන්නේ 58 වෙනි පිටුව 58 වෙනි ඡේදය. ඒ ඡේදයේ ඒ සඳහන් වෙන්නේ තස්මින් කෝපන සමයේ චත්තාරෝ ඛණ්ඩා හොಂತಿ ආදි වශයෙන් විස්තර වෙන්නේ. ඒ තමයි කොට්ටාස වාරය. එහෙමනම් ඔයගොල්ලන්ගේ පොතේ වම් පැත්තේ තීරුවේ ලියා ගන්නට චිත්ත විභක්ති
කොටසේ පද භාජනීය කාණ්ඩයට අයිති සංග්‍රහ වාරය තමයි මෙතන පටන් ගන්න. ඒකේ ಉದ್ದೇಶය තමයි මේ දීලා තියෙන්නේ. මේ විදිහට වම් පැත්තෙන් ඒක ලියා ගන්නකො. දැන් එතකොට පහසුයි. මෙන්න මේ විදිහට තමයි අපි සංග්‍රහ වාරය ආරම්භ කරන්නට යන්නේ. මෙතෙක් කතා කරපු දේ ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නකො සංග්‍රහ වාරයේ පටන් ගන්නට කලින්. හරි දැන් ඡේද අංක 57 හරිද? ඡේද අංක 57 කොහොමද තියෙන්නේ? ඡේද අංක 57 තියෙන්නේ කතමෝ තස්මින් සමේ අවික්කේපෝ හෝති. අවික්කේපේ තමයි අර ධම්මුද්දේශේ වාරයේ අන්තිමට ආව හෝති හෝති කියලා ආපු වචන වලින් අන්තිමටම ඉවර කරන්නේ අවික්කේපෝ හෝති. අවික්ෂේපය. හරි? එතකොට එතනදී එතනදී ඒක විස්තර කරනවා යෝ තස්මින් සමයේ චිත්තස්ස ඨිති සම්ඨිති අවට්ඨිති අවිසහාරෝ අවික්කේපෝ අවිසාහට මානසමතා සමතෝ සමාධීන්ද්‍රියං සමාධි බලං සම්මා සමාධි අයං තස්මින් සමයේ අවික්කේපෝ හෝති. කාට හරි කියන්න පුළුවන් මෙතන මේ ඉදිරිපත් කරපු චෛතසිකය මොකක්ද කියලා? සමාධි චෛතසිකය. ඒකාග්‍රතා චෛතසිකය. අර මට ඇහුණා එක්කෙනෙක් කියනවා සමාධි චෛතසිකය කියලා. හා හොඳයි. සමාධි චෛතසිකය කොතනද තියෙන්නේ කියලා කියන්න බලන්න මට. ඒක සබ්බචිත්ත සාධාරණද, ප්‍රකීර්ණකද, අකුසලද, සෝබන සාධාරණද කොතනද තියෙන්නේ කියලා බලන්න. සෝබන සාධාරණ. සමාධි චෛතසිකය කියලාද හම්බුනේ අපිට? මේ චෛතසිකයක් නෑ. මේ චෛතසිකයක් නෑ. එහෙමනම් මේ මොකද්ද මේ කියලා තියෙන්නේ? ඒකාග්‍රතාව වෙන තමයි. ඒකාග්‍රතා චෛතසිකය අපි ඒකාග්‍රතාවයට සමාධිය කියලා යම් තැනකදී විවහාර කරනවා තමයි. නමුත් චෛතසික මට්ටමින් අපි චෛතසික නම් වශයෙන් කතා කරද්දී ඒ චෛතසිකය ඒකාග්‍රතාවයේ මිසක් සමාධි කියලා චෛතසිකයක් අපිට හමු වෙන්නේ නැහැ. හරි. ඊළඟට මේ 57 වෙනි ඡේදයේ යටින් අන්තිමට තියෙන තව කොටසක් එල්ලලා මොකද්ද? ඒවා පන තස්මින් සමේ අඤ්ඤේ පියත්ති පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මෝ ඉමේ ධම්මා කුසල. මොකද්ද මේ වගන්තිය? මොකද්ද මේ වගන්තිය? ඒකට අපි නමක් කිව්වනේ මොකද්ද? අප්පනාව. මේ පළවෙනි කුසල සිත පළවෙනි කුසල සිත සම්බන්ධව තියෙන අප්පනාව. හැබැයි එක විශේෂයක් මතක තියාගන්න ඕනේ නිर्देश වාරිය වුණාට මේ අප්පනාවේ යෙදিলা තියෙන ධර්ම මොනවද කියලා මෙතනදී නම් වශයෙන් විස්තර කළේ නැහැ. හරිද? අපි ඒක වෙනම තේරුම් ගත යුතුයි. මේ මෙතෙන් එහෙමනම් යෙදුනේ මේ ධර්මතා තමයි කියන එක. හරි අපි ඒක ඉස්සරහට යනකොට වෙනම තේරෙනවා කොහොමද උනේ කියලා. දැන් එතකොට ඔන්න මේ විදිහට තමයි නිर्देश වාරය අවසන් වෙන්නේ. ඒ අනුව තමයි පදභාජනීයං නිට්ඨිතං පඨමක බණවාර. ධම්මසංගණී පෙළ පොතේ ඔය කියන ඡේදය ආපුවාම පළවෙනි බණවාරය ඉවර වෙනවා. එතකොට පදභාජනීයත් ඉවර වුණා කියලා කිව්වා. හරිද? දැන් පදභාජනීය ඉවර නම් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ වෙන අනිත් එතනින් එහාට යන ධර්මතා ටික. හරිද? දැන් මෙතෙක් අපි කතා කරපු මේ පදභාජනීය කියන කොටස තේරුණාද කියලා කියන්න. එහෙනම් ඊට අමතරව මේ ඡේදාංක 57ට යටින් ඔය මම නම් ලියාගෙන තිබුණා මගේ පොතේ මෙතෙන්ට යෙදිච්ච මේ ඒවාපන තස්මින් සමයේ කියන තැනට යෙදිච්ච ඒවාපන ධර්ම නමය මොනවද කියලා. ඒක මෙතන ලියාගත්තා නම් පොඩි පැහැදිලි වීමක් වෙනවා. හරිනේ මම දවසකුත් කිව්වා කොහේ හරි ලියාගන්න කියලා. ගිය සතියේ කිව්වා සර්. හරි. ඒක ඒ තැනට සුදුසු ආකාරයෙන් මෙතනදී ලියාගත්තා නම් හොඳයි. හරි. දැන් එහෙමනම් ඔන්න අපි පදභාජනීය නිට්ඨිතයි ඊට පස්සේ අපිට එහෙනම් යන්න තියෙනවා කොහාටද? එතනින් එහාට. හරිද? එහෙම යද්දී ඕගොල්ලෝ මේක 57 වෙනකම් කියවලා මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් ඉදිරිපත් කරන්න. ඊට අමතරව අපි එතනින් එහාට යනකොට යනවා ධම්මවවත්තාන වාරේ හරි පදභාජනීය කොටස ඉවර වුණාට අපි මෙතනදී යනවා සංග්‍රහ වාරයට දැන් කතා කරන්න. හරිද? එහෙමනම් ඒ සංග්‍රහ වාරය එහෙමනම් අපිට හම්බ වෙන්න ඕනේ ඡේදාංක 58න්. එතකොට ඒක බලන්න සංග්‍රහ වාරය ඒක අපිට කොට්ටාස වාරය කියලා කියනවා. හරිද? එතකොට ඒක බෙදෙනවා උද්දේශය, නිर्देशය, පටිනිर्देशය කියලා බෙදෙනවා. අනිත් ඒවා ඉස්සර බෙදුනේ උද්දේශය, නිर्देशය කියලා විතරයි.
නමුත් මේ කොට්ටාස වාරය එහෙම නැත්නම් සංග්‍රහ වාරය කොටස් තුනකට බෙදෙනවා. උද්දේශේ නිर्देशයට අමතරව පටිනිर्देशය කියලා. ඇයි එහෙම වෙන්නේ? උද්දේශයේ මාතෘකාව හැටියට දේශනා කරනවා. පටිනිर्देशයේ එම මාතෘකාව යම් කිසි දුරකට විස්තර කරනවා. තවත් විස්තරයක් අවශ්‍ය නම් ඒ විස්තරය පටිනිर्देशයේ තියෙනවා. එහෙමයි ඒවා පිළිවෙලින් එකින් එකක් එහාට යන්නේ. හරිනේ. ඊළඟට ඇයි මෙහෙම සංග්‍රහ වාරයක් ඕනේ වුනේ? මෙතන මේකට කොට්ටාස වාරය කිව්වෙත් ඒකයි. මෙතනදී ධර්මතා කොටස් කරලා පෙන්නනවා. ඇයි? ඒක තමයි අපේ ජීවිත අත්දැකීම වෙන්නේ. එහෙම නැත්නම් නාම රූප පරිච්ඡේද නුවණට පහසු වෙන්නේ. හරිද? දැන් මෙතනදී ධම්මවවත්තානවා. මේ ධම්මවවත්තාන වාරයේදී ධර්මතා මොනවද යෙදෙන ධර්මතා කියලා ව්‍යවස්ථාපනය කරලා පෙන්නවා. මෙන්න මේවයි යෙදෙන්නේ, වෙන එකක්වත් යෙදෙන්නේ නැහැ. හරි? මෙතන යෙදෙනවා නම් මෙන්න මේ ටික තමයි යෙදෙන්නේ. හරිද? එතකොට මේ ටිකයි යෙදෙන්නේ කිව්වහම මේයින් පරිබාහිර ටික ප්‍රතික්ෂේපයි. හරිද? අන්න ඒ නිසා තමයි අර අප්පනාව. එහෙම නැත්නම් ඒවාපනක ටික අවශ්‍ය වුණේ. එහෙම නොවුනා නම් අපිට ගාම්භීර ප්‍රකාශය කරන්න බෑනේ. ධම්මවවත්තාණිය උනේ නෑනේ. එන්නේ නිසායි මේ ධම්මවවත්තාණිය අග්ගිස්සට අපිට අප්පනාවක් ඕන උනේ. හරිනේ? අඤ්ඤේ පියත්ති පටිච්ච සමුප්පන්න අරූපිනෝ ධම්මෝ ීමේ ධම්මා කුසලා කියන්න පුළුවන් වෙන්න අන්න ඒකයි. හරි. එහෙනම් දැන් ඔන්න කොට්ටාස වාරයට අපි යනවා. කොට්ටාස වාරයේ ධම්මසංගණී තියෙන ඡේදාංක 58 පිටු අංක 44. හරිද? එතකොට අපි දැන් ඒක බලමු. එතනදී දැන් ඔයගලන්ට එහෙමනම් මම උගන්වන ක්‍රමය අනුව මෙතන වම් පැත්තෙන් ලියා ගන්න වෙනවා මේ ඇවිල්ලා සංග්‍රහ වාරය කියලා. ඒ අනුව චිත්ත විභක්තිය යටතේ පද භාජනීය යටතේ අපිට හම් වෙන සංග්‍රහ වාරය ඒකේ ಉದ್ದೇಶය තමයි මේ තියෙන්නේ. මේ විදිහට ඒක ලියාගත්තා නම් පහසු වෙනවා. ඊළඟට මේ කියන ಉದ್ದೇಶය. එතකොට මේක සංග්‍රහ වාරය වගේම මේකට කොට්ටාස වාරය කියනවත් කියලාත් වරහන් ඇතුළේ හරි ලියා ගන්න. ඇයි කොට්ටාස වාරය කියලා තියෙන්නේ? මෙතන කොට්ටාස හැටියට තමයි කියන්නේ. මොනවද කොට්ටාස? මේ බලන්න. යස්මින් කෝපන සමයේ චත්තාරෝ කන්දා හොಂತಿ. චත්තාරෝ කන්දා. එතකොට මෙතන අපි කතා කරන්නේ ස්කන්ධ 4යි කියලා. හරිද? දැන් අතනදීනේ ඒවා වුණ එකින් එක වෙන වෙනමම කතා කළේ චිත්තාංග ධර්ම හැටියට වෙනම කතා කළානේ එක ධර්මයක් හැටියට. මෙතනදී චත්තාරෝ කන්දා ස්කන්ධ වලින් කිව්වේ ද්වායතනානි ආයතන මට්ටමින් කියන්නේ. ද්වේ ධාතුයා ධාතු මට්ටමින් කියන්නේ. දැක්කද වෙනස? අන්න ඒ විදිහට ඒ කොටස් හැටියට පෙන්වන නිසායි මේකට කොට්ටාස වාරය කියලා කිව්වේ. හරිනේ? ඒ කියන්නේ මේ සිත් 89 දැන් කොට්ටාස වාරය ඉදිරිපත් කරන ණය ක්‍රමයේ තේරුම් අරගන්න. මේ සිත් 89 ඉදිරිපත් කරද්දී මේ විදිහට කොට්ටාස වාරය ඉදිරිපත් කරන්නට පුළුවන්. එහෙම ඉදිරිපත් කරනවා නම් ඒ හැම හිතක් පහළ වීමේදී එම සිතේ ස්කන්ධ තියෙනවා, ආයතන තියෙනවා, ධාතු තියෙනවා, ආහාර ධර්ම තියෙනවා, ඉන්ද්‍රිය ධර්ම ආදී වශයෙන් ධර්මතා හැටියට ඒක කොට්ටාස ධර්මතා හැටියට ඒක විස්තර කරන ක්‍රමය තමයි සංග්‍රහ වාරයෙන් ඉදිරිපත් වෙන්නේ. ඔයගලන්ට මතකද අපි පටිච්චසමුප්පාදේ කරද්දී කිව්වා? කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. හරි? අයං උච්චති භවපච්චයා ජාති. මම හිතනවා මං ඡේදේ හරියට කිව්වා කියලා මට මතක විදිහට කියුනේ. එහෙමනම් එතන කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. අන්න මේ තින්නේ ස්වභාවය තමයි. චත්තාරෝ කන්දා හොಂತಿ. කන්දානම් පාතු භාවෝ ඒ තින් ස්කන්ධ පහළ වෙනවා. ආයතනානම් පටිලාභෝ ආයතන පහළ වෙනවා. මෙතන මේ අපි එක සිතක් ගැන කතා කළාට එම සිතේ අපිට ඒකක්ෂණික පටිච්චසමුප්පාදයක් ඕනනම් කතා කරන්නට පුළුවන්. හරි? අන්න ඒ ස්වභාවයට කුළු ගන්නවන්නට තමයි මේකෙදි ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන් මේවා යෙදෙනවා කියලා විස්තර කරන්නේ. හරිද? ඊළඟට එතකොට ඡේදාංග 58 දී ಉದ್ದೇಶයෙන් විස්තර කළා. ඡේදාංග 59 දී මෙතන චත්තාරෝ කන්දා කියලා හොක්කුව දැන් අපිට ප්‍රශ්නයක්. මොන හතරද? ඇයි දැන් ස්කන්ධ පහක් තියෙනවනේ. පහෙන් දැන් මෙතන කියන්නේ චත්තාරෝ කන්දා. එහෙමනම් මේ පහෙන් මොන හතරද මෙතෙන්ට ආවේ? මොන දැන් ප්‍රශ්නයක් වෙනවා. එහෙමනම් ඒක විස්තර කරනවා ಉದ್ದೇಶේ නෙමෙයි ඒක විස්තර කරන්න අපි ගන්නවා නිर्देशය. මේ බලන්න ಉದ್ದೇಶේදී කිව්වා චත්තාරෝ කන්දා හොಂತಿ කියලා. නිर्देशේදී කියනවා කතමේ තස්මින් සමයෝ චත්තාරෝ මොනවද ඒ කන්ද හතර? වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ. එතකොට වෙන එකක්වත් එන්න බෑ.
මේන් පරිබාහිරව තියෙන්නත් බෑ. මේන් අඩු වැඩි වෙන්නත් බෑ. හරිනේ. දැක්කද? උද්දේශයේ චත්තාරෝ කන්දා කියලා කිව්වා නිද්දේශයේ ඒ කන්ද හතර මොනවද කියලා කිව්වා. එතකොට දැන් ඊළඟට කෙනෙක්ට ප්‍රශ්නයක් එනවා. හොඳයි. මෙතන වේදනක් කන්දෝ කියලා කියනවා පළවෙනි එක. හොඳයි. වේදනක් කන්දෝ එහෙමනම් ඒක වේදනාද, සුඛයද, සෝමනස්ඉන්ද්‍රියද? ඔන්න දැන් ආයෙ ප්‍රශ්නයක් එනවා. එහෙමනම් එතනදි විස්තර කරනවා මොකද්ද වේදනක් කන්දෝ? අන්න ඒ සඳහා පටිනිද්දේශය අවශ්‍ය වෙනවා. උද්දේශයේ ගුරුසු මට්ටමට කිව්වා. නිද්දේශයේ ඒක චුට්ටක් ලිහිල් කරලා කිව්වා. පටිනිද්දේශයේදී ලෙහෙලා දාලම කිව්වා. හරිනේ. කතමෝ තස්මින් සමයේ වේදනක් කන්දෝ හෝති. යං තස්මින් සමයේ චේතසිකං සාතං චේතසිකං සුඛං චේතෝ සම්පස්සදං සාතං සුඛං වේදිතං. චේතෝ සම්පස්සජා සාතා සුඛා වේදනා අයං තස්මින් සමයේ වේදනක් කන්දෝ හෝති. හරිද? දැක්කද ඒක ආපු හැටි? උද්දේශයේ කොහොමද ආවේ? නිද්දේශයේ කොහොමද ආවේ? පටිනිද්දේශයේ කොහොමද ආවේ? එහෙමනම් මේ කොට්ටාස වාරය විස්තර කර ගැනීමට ඇයි අපිට පටිනිද්දේශයක් අවශ්‍ය වෙන්නේ? මෙන්න මේ පදපිළිවෙල මේ ආකාරයට විස්තර කරලා දක්වන්නට ඕන නිසා. හරිනේ. හරි. ඊළඟට දැන් ඔයගොල්ලෝ මේක මේ පටිනිද්දේශයේ ඡේදාංක 60 අපිට මේ වගේම වගන්තියක් කලින් ආවා මතකයි වගේනේ. හරි. මේ ඡේදාංක 60 දැන් ඕගොල්ලෝ පොත දිග අරගෙන ඡේදාංක 60 තියෙන තැනට ඇඟිල්ලක් තියාගෙන ඊට පස්සේ ඡේදාංක 3 තියෙන තැන පෙරලා ගන්න. මම කිව්වා මේකේ ඡේද වරදින් නැතුව හරි පිළිවෙලට යනවා. ඒ අනුව බය නැතුව ඡේදාංක 60ට අත තියාගෙන ඡේදාංක 3 තියෙන එකත් පෙරලා ගන්න. දැන් ඡේදාංක 3 කොහොමද මේක ආවේ? කියවලා බලන්න. ඡේදාංක 3යි ඡේදාංක 60යි සංසන්දනය කරන්න කියලා මම මේ කියන්නේ. මොනවද අඩු වැඩි වෙලා තියෙන්නේ? වේදනා හෝති වේදනා කන්දෝ හෝති වෙනස. හරි වෙන සජ්ජා මනෝවිඥාන ධාතු සම්පස්සජං. රජ්ජා මනෝවිඥාන ධාතු සම්පස්සජං කියලා තුන්වෙනි ඡේදයේ තියෙනවා. මෙතනදී ඒක නැහැ. තවත් තියෙනවා වෙනස්කම් ඒ වගේ. සමාවෙන මේ ඒ ඡේදය පොඩ්ඩක් ඒකේ තේරුම හරියට පිළිවෙලකටම කියන්න පුළුවන්ද? ඒ වචන ටිකේ තේරුම ටික දැන් 60 වෙනි එකේ 60යි 3යි දෙකම වගේනේ. ඒකේ ඒ වචන ටිකේ තේරුම් ටික මට හරියටම තේරෙන්නේ නැහැ. ඔබතුමිය ගාව මේ පොත අතේ තියෙනවද? තියෙනවා සර් තියෙනවා. හරි. ඉතින් වම් පැත්ත දකුණු පැත්ත බලන්න. එසමයෙහි යම් චේතසික වූ මිහිරි බවෙක්, චේතසික වූ සුඛයෙක්, චිත්ත සංස්පර්ශයෙන් උපන් මිහිරි සැප වූ වේදිතයෙක්, චිත්ත සංස්පර්ශයෙන් උපන් සාත වූ මధుර වූ සුඛ වේදනාවක් වේද මේ සමයෙහි වේදනා ස්කන්ධ වේ. ඒ තියෙන සිංහල වචන ටික සිංහල තේරුම් ටික මේ ධර්මයේ විස්තර කරද්දී අපිට අපි කැමති වචන දෙන්න බෑ. යම් කිසි එකක් විස්තර කර ගැනීමේදී අපේ අදහස් වලින් විස්තර කරනවා තමයි. නමුත් අපි හැම විටකම පෙළ පොතට අනුගත වෙන්න උත්සාහ කරන්න. හරිනේ. හරි. දැන් එතකොට එහෙනම් ඇයි මෙතන චේතෝ සම්පස්සජං? එහෙම නැත්නම් වේදනාවනේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජං කියලා කිව්වේ නැත්තේ ඇයි? හිතන්න දැන්. මෙතන පටිනිද්දේශයේ ඡේදාංක 60 දී වේදනාව ගැන කතා කරනකොට එතන කතා කරන්නේ ස්කන්ධ ස්වરૂපය. ස්කන්ධ ස්වરૂපේ කතා කරද්දී ඇයි කිව්වේ නැත්තේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජං? කවුද ඔක ඉස්සෙල්ලා මගෙන් ප්‍රශ්නේ අහුවේ? ගුණසේකර මහත්මිය. හොඳයි දැන් ඔබතුමිය කියන්න බලන්න. ඇයි මේ වේදනා ස්කන්ධය විස්තර කරද්දී තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජං කියලා කිව්වේ නැත්තේ ඇයි?
සත්‍ය මනෝ විඥාන ධාතු කියන්නේ එතනට ගැලපෙන කියන එක. ඔව්. මෙතනදී ඒක නොකීවේ ඇයි? මොකද අදහස? ඡන්දයක් ගැන කතා කරනවා. ඛණ්ඩයක් ගැන කතා කරන නිසා. හරිනේ. අපි දැන් කතා කරන්නේ ස්කන්ධ මට්ටම. හරිද? ස්කන්ධ මට්ටම කතා කරද්දී එතනදී ස්කන්ධ මට්ටමේ කතාව අහවල් සිත ඇසුරින් එනවා කියලා කියන්න බෑනේ. ඒ නිසා මෙතනදී මේ වචනේ ගන්න බෑ. දැක්කද දැන් මේ ආදී වශයෙන් මේ හැම වචනයක්ම වැදගත් වෙන හැටිත් ඒ තැනට සුදුසු පරිද්දෙන් ඒ තැන ඡේද ගැලපිය යුතු බවත් තේරුම් ගන්නට ඕනේ. හරිනේ. හරි ඊට පස්සේ අපි බලමු තවත් එකක් ඉස්සරහට ගිහිල්ලා. ඊළඟට අපි කතා කරනවා සංස්කාර ස්කන්ධය. දැන් අපි කලින් එකේ කතා කළා චත්තාරෝ කන්දා කියන හැටියට වේදනා ස්කන්ධය. ඒතකොට සංඥා ස්කන්ධයත් ඒහා සමානව කතා වෙනවා. ඊට පස්සේ සංස්කාර ස්කන්ධය කතා වෙන හැටි බලමු. සංස්කාර ස්කන්ධය. ඡේදාංක 62 දී සංස්කාර ස්කන්ධය කතා වෙනවා. හරිද? පෙරලා ගන්න දෙන්න. එක්කෙනෙක් මට ඇහෙන්න කියන කවුද? තුල්්‍ය සමරවීර මහත්මිය මයික් එක ඔන් කරන් ඉන්නවා. කියන්න බලන්න ඡේදාංක 62 කොහොමද ඒක විස්තර වෙන්නේ කියලා. අස්සෝ චේතනා විතක්ක විචාරෝ ප්‍රීති චිත්ත ඒකාග්‍රතා චිත්තස්සේ ඒකාග්‍රතා. චිත්තස්සේ ඒකාග්‍රතා සද්දේන්ද්‍රිය හරි දැන් මේ විදිහට කියවගෙන යන්න පුළුවන්. එතන දිගටම තියෙන. ওই වගේ ඡේදයක් හම්බුනේ කොතනදද මතකද? අපි ඔය හා සමාන ඡේදයක් කතා කළා. හොඳටම සමාන නෑ. නමුත් ළඟින් යනවා. කොතනදී? මතකද? ධම්මොද්දේශේ. ධම්මොද්දේශේ කතා කළා. ඒ කියන්නේ ඡේදාංක 1 අපි ඕක කතා කළා. හරි. දැන් අර ඉස්සෙල්ලා කළා වගේ ඡේදාංක 62ට එක අතක් තියාගෙන ඡේදාංක 1 පෙරලා ගන්න. හරි. පෙරලාගෙන දැන් බලන්න ඕකේ ධම්මොද්දේශයේ කොටසේ. ඒ කියන්නේ පස්සෝ හෝති කියලා පටන් ගන්න දැනනේ මේකට සමාන වෙන්නේ. මුල තියෙන සමය උද්දේශය හිතෙන් අයින් කරලා පස්සෝ හෝති වේදනා හෝති කියන එක මේකත් එක්ක ගලපන්න දැන්. මොකද වෙලා තියෙන්නේ? වේදනා නැහැ. වේදනා නැහැ. දැන් මේක සංකාරනේ මේක සංකාර හෝ සම්දේනේ. ඔව්. ඒකට එක්ක අපි බලන්නේ පස්සයි ස්පර්ශය දෙකකට. හරි තව බලන්න තව මොනවද ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ? ස්කන්ධයට අයිති නැතිව නෑ. මොන ස්කන්ධයට අයිති නැතිවද? දැන් මේ තියෙන සංස්කාර ස්කන්ධයනේ. ඔව්. ඒකට වේදනා ස්කන්ධය එකක්. අන්න බලන්න වේදනාව සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් වුණාට මෙතනදී අපි කතා කරන්නේ එහෙම එකක් නෙමෙයි සංස්කාර ස්කන්ධය ගැන. එහෙමනම් සංස්කාර ස්කන්ධය කතා වුණේ වේදනා ස්කන්ධයයි සංඥා ස්කන්ධයයි අයින් කරලා. එහෙමනම් ඒ වචන දෙක මෙතනදී අයින් වෙන්නට ඕනේ. හරිද? අපි ඡේදාංක 1 ධම්මුද්දේශයත් එක්ක සංසන්දනය කරද්දී ඡේදාංක 1 ධම්මුද්දේශයේ තියෙන හැම වචනේම මෙතන බලාපොරොත්තු වෙන්න බෑ. ඇයි බැරි? අපි මේ කතා කරන්නේ එම ඡේදාංක 1 ධම්මුද්දේශයේ තිබිච්ච එකෙන් සංස්කාර ස්කන්ධයට වැටෙන කොටස විතරයි. හරිද? මේ විදිහට බලනකොට ඕගොල්ලන්ට ධර්මතා තව කීපයක් අහුවෙයි. හොඳයි තව එකක් හොයාගන්න බලන්න මේ විදිහට ගලප සංසන්දනය කරලා. සංඥා. තවත් එකක් හොයමුද? විඥාන. හොඳයි විඥාන කියන එක ඡේදාංක 1 කොහෙද තියෙන්නේ? චිත්තයේ. චිත්තං හෝති කියලා කිව්වේ විඥානස්කන්ධය තමයි. යන්න දැක්කද? එහෙමනම් මෙන්න මේ කියන තැන්වල පස්සෝ චේතනා කියන දෙක අතරේදී ධර්මතා දෙකක් අපි අයින් කරලා තිනවා. මොනවද? වේදනා හෝති සංඥා හෝති කියලා ධර්මතා දෙක එතනින් අයින් කළා. ඒ වගේම චේතනාව ගාවෙන් අයින් කළා චිත්තං හෝති කියන එක. ඇයි වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය විඥාන ස්කන්ධය අයින් කළා. ඒ විතරක් නෙමෙයි. වේදනාව මෙතනින් අයින් වුණා නම් ඊළඟට මොකද වෙන්නේ? සුඛයත් අයින් වෙන්න ඕනේ. ඇයි සුඛය කියන්නේ වේදනාව? හරිද? ඊළඟට මනින්ද්‍රියත් අයින් වෙන්න ඕනේ. ඇයි මනින්ද්‍රිය කියන්නේ
විඥානස්කන්ධය. දැක්කද? එහෙමනම් 2යි 3යි 4යි 5යි 6යි ධර්මතා 6ක් අඩු වෙන්නට ඕනේ. හරිද? තේරුණාද? හොඳට බලන්න. ඒවා ඔයගොල්ලන්ගේ 62 වෙනි ඡේදයේ මේ මම මේ දාලා තියෙන තැන් වලින් මෙහෙම මැද ඉරක් ගහලා මොනවා හරි සංකේතයක් දාගෙන ලියා ගන්න මේ විදිහට ධර්මතා 6ක් අයින් වුණා කියලා අයින් වෙච්ච තැන් ටික ඒතර ටක් ගාලා මතක් වෙනවා මේවා. හරිද? එහෙමනම් ඡේදාංක 1 උද්දේශයේ ධම්මුද්දේශයේ තිබෙනා චෛතසික සියලු ධර්මතා 65ක් චිත්තාංග ධර්ම 65ක් ඒ කියන්නේ පෙළේ ආව 56යි ඒවා 59ක 9යි 65යි ඡේදාංක 62 දී සංස්කාර ස්කන්ධයේදී අර 56ක් කියලා දක්වපු ඒ වගේ මොකද උනේ 6ක් නෑ 9ක් නෑ නේද සෝරි මේ 6ක් නෑ 2යි 3යි 4යි 5යි 6යි 6ක් නැති වුණා එතකොට 56න් 6ක් අයින් වෙලා අර ඒවා 59ක 9ත් එක්ක මුළු මෙතන තියෙන ධර්මස්කන්ධ සංඛ්‍යාව 59ක් වෙන්නට ඕනේ. ඕනනම් ඔයගොල්ලෝ ගණන් හදලා බලන්න මෙතන 59ක් එනවද කියලා අන්තිම වෙනකම්. පස්සෝ වලට 1යි කියලා දාගෙන මෙතන අවික්කේපෝ එනකොට 59ක් 50ක් එනවද කියලා බලන්න. මොකද ඒවා 50 ටික වෙනම නම් හිම්මම නේතන මේක හැංගිලානේ. එහෙනම් අවික්කේපෝ වලදී 50ක් එන්නට ඕනේ. හරිද? ඒ විදිහට බලපුවාම ඡේදාංක 1 දී අපිට ධර්මතා 65ක් හම්බ වුණා. එම සිතේම සංස්කාර ස්කන්ධය විස්තර කරද්දී ධර්මතා 59යි අපිට හම්බ වෙන්නේ ඒවා 50කුත් එක්ක. හරිද? ධර්මතා 6ක් අඩුයි මොනවද අඩු උනේ? වේදනාව, සංඥාව, විඥාණය කියන එක ඒ තුනයි. වේදනාවේ ස්වરૂප වෙච්ච සුඛයයි, සෝමනස්සයයි ඊළඟට චිත්තයේ ස්වરૂප වෙච්ච මනින්ද්‍රියයි. ඔය කියන ධර්මතා ටික සංස්කාර ස්කන්ධය විස්තර කරද්දී අයින් වුණා කියලා ලියා ගන්නට ඕනේ. සංස්කාර ස්කන්ධයේ යටින් ඔයගොල්ලෝ ලියා ගන්න 56/9 සමානයි 56 නෙමෙයි එතන එන්නේ 50/9 සමානයි 60 56 9ක් 6ක් ගියාම 50යි 50/9 සමානයි 59යි කියලා යටින් ලියා ගන්න. මෙතන ඔයගොල්ලෝ කොටස් හැටියට ගැලපුවා නම් ඒ කොටස් හැටියට මෙතන එන්නේ කොටස් 23යි. චිත්තාංග ධර්ම හැටියට ඔයගොල්ලන්ට ගණන් හැදුවොත් 56 ගණන් ගන්න අමාරුයි. මොකද මෙතන අපිට ඡේද 58 අපිට ආවේ කොටස් 23යි. ඒ කොටස් 23 දීර්ඝ වශයෙන් විස්තර කරලා මෙතනදී ධර්මතා 59ක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හරි. හරිනේ. අර ඡේදාංග 58 ගාවදී ඔයගොල්ලෝ ලියා ගන්න. එතන ඇත්තටම කොටස් හැටියටනේ තියෙන්නේ. චත්තාරෝ කන්දා උන්ති ද්වායතනානි මේ විදිහට කොටස් හැටියට දෙන කොටස් 23ක් ඔයගොල්ලෝ එකහු කළොත් එන්න ඕනේ. එතන දකුණු පැත්තේ තීරුවේ ලියා ගන්න කොටස් 23ක් එන්න ඕනේ කියලා ගෙදරදී ගණන් හදලා බලන්න එනවද කියලා. 23ක් ආවේ අර සදීප කොලේ තියෙන එකට සමානද? ඔය තියන්නේ මම ඔන්නෝ කල්ලා ගන්න තමයි මේ කොලේ ඔයගොල්ලන්ට දුන්නේ. ඒක හැදුවා නම් ඔයගොල්ලන්ට මේ කරපු එක්සර්සයිස් එක හොඳට තේරෙන්න ඕනේ. හැදුවේ නැත්නම් සෝරි. හරිනේ. මම ඒ කොට්ටාස වාරයට එන්න කලින් ඔයගොල්ලන්ට පොඩි මේ ගැන පොඩ්ඩක් මොලේ පොඩ්ඩක් යොදවලා තියෙන්න හිතලා තියෙන්න ඕන නිසායි මම මේ කොලේ ඔයගොල්ලන්ට දුන්නේ. හරිනේ. හරි. දැන් එහෙමනම් මේ විදිහට ඡේද අංක ඔක්කොම යනවා මේ කොට්ටාස වාරයේ ඡේද අංක 58 ඉඳලා 120 වෙනකන් ඡේද මේ විදිහට විස්තර වෙලා යනවා. ඒ කොට්ටාසය වෙනම අරගෙන විස්තර වෙනවා. හරිනේ.
එතකොට මේ කොටස් වලින් මොකද්ද දැන් මේ නිරූපණය කළේ? ප්‍රභේද වශයෙන් දැක්වුවා. එතකොට මේ කියන ධර්මතා ආරම්භන මට්ටමින් අපි අරගෙන මේවා ප්‍රභේදගත කරලා අපිට පේන ස්කන්ධ වශයෙන් පහළ වුණා. හරි? ආයතන වශයෙන් පහළ වුණා. ආදී වශයෙන් පෙන්වන්නට තමයි මේ කොටස් වාරේ මේ විදිහට ඉදිරිපත් කළේ. මේ විදිහට අපිට මේක තේරුම් ගන්නකොට ක්‍රමයෙන් නාම රූප පරිච්ඡේද සඳහා තමයි අපු මේ හැඩගස්සන්නේ. තව ඉස්සරහට යන්න. දැන් අපි ධම්මවත්තාන වාරය ඉවර කළා ඡේදාංක 1. සංග්‍රහ වාරය ඉවර කළා ඡේදාංක 58. ඊට පස්සේ එනවා ශුන්්‍යත වාරයට. දැන් ශුන්්‍යත වාරයේ තියෙන උද්දේශය නිर्देशය විතරයි. පටි නිर्देशයක් එතනට අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? අපි බලමු ඇයි ඒ කියලා. දැන් ශුන්්‍යත වාරය එන්නේ ඡේදාංක 121න්. ඡේදාංක 120 වෙනකම්ම අර කොට්ටාස වාරයේ පටි නිर्देश ආදී වශයෙන් වූ කොටස විස්තර වුණා. ඒක නිर्देशයේ තියෙනවා නිर्देशයට යටින් පටි නිर्देशය දෙනවා. ඊළඟ නිर्देशය ගන්නවා ඊළඟ නිर्देशයේ තියෙන ඕන පටි නිर्देशයට ඊළඟට දෙනවා. ආදී වශයෙන් ඇවිල්ලා ඡේදාංක 100 කීය වෙනකන් තියෙනවාද? 121 දී ශුන්්‍යත වාරයේ පටන් ගන්නවා. ඒකලා ගන්න දෙන්න. මොකද්ද මේ ශුන්්‍යත වාරය? හරි. දැන් කවුද ඉන්නේ? පොතක් තියෙන එක්කෙනෙක් මේකේ ශුන්්‍යත වාරය කියවන්න බලන්න 121 වෙනි ඡේදයේ වාක්‍ය දෙක තුන. තස්මින් කෝපන සමේ ධම්මා හොಂತಿ කන්දා හොಂತಿ ආයතනානි හොಂತಿ ධාතුයෝ හොಂತಿ ආහාරා හොಂತಿ ඉන්ද්‍රියානි හොಂತಿ ඥානං හොಂತಿ. දැන් තේරෙනවනේ කොහොමද ඒක බෙදිලා තියා මේ විස්තර කරන්න කියලා. තස්මින් කෝපන සමේ ධම්මා හොಂತಿ. හරිද? ධර්මයෝ ඇත. කන්දා හොಂತಿ ස්කන්ධයෝ ඇත. ආයතනානි හොಂತಿ ආයතනයෝ ඇත. දැන් තග්ගලා ආපහු මෙහෙම 121කට අත තියාගෙන ආපහු පෙරලන්න 58 වෙනි එක. 58 වෙනි එකේ කොහොමද පෙන්වුවේ? යස්මින් කෝපන සමයේ චත්තාරෝ කන්දා හොಂತಿ. පෙන්වන්න ඕනේද? පොත් නැති අය ඉන්නවද? මේ බලන්න. දැන් බලන්න 58 වෙනි එකේ පෙන්වුවේ කොහොමද? තස්මින් කෝපන සමයේ චත්තාරෝ කන්දා හොಂತಿ. මේ ඇවිල්ලා කොට්ටාස වාරේ. එහෙම නැත්නම් සංග්‍රහ වාරේ. 58 වෙනි ඡේදයේ තස්මින් කෝපන සමයේ චත්තාරෝ කන්දා හෝති ද්වායතනානි හොಂತಿ. හරිද? ඒ සංග්‍රහ වාරේ එහෙම නැත්නම් කොට්ටාස වාරේ. දැන් ශුන්්‍යත වාරයේ කොහොමද බලන්නකෝ තියෙන්නේ? මෙතන තියෙන්නේ චත්තාරෝ කන්දා හොಂತಿ කියලා. හරිද? ශුන්්‍යත වාරයේ කොහොමද තියෙන්නේ? ශුන්්‍යත වාරයේ තියෙන්නේ sorry. ශුන්්‍යත වාරයේ තියෙන්නේ තස්මින් කෝපන සමයේ ධම්මා හොಂತಿ කන්දා හොಂತಿ. අතන තිබුණේ චත්තාරෝ කන්දා හොಂತಿ. තස්මින් කෝපන සමානන්නේ මේ උතන දැන් ඔය පොතේ ඔය කතා කරන්නේ 61 වෙනි පිටු දෙක වෙනනේ. පොතේ පිටු අංක වලින් 100 පිටු අංක වලින් 60. ඔව්. එතන මේ ධම්මසංගණේ ප්‍රකරණ පොතේ මේ ඔතන ශුන්්‍යත වාරය කියලා තිබුණාට මේ පොතේ තියෙන්නේ කොට්ටාස වාරය කියලා. හරි. බොහොම හොඳ ප්‍රශ්නයක්. අපි පෙළපොත් පරිහරණය කරද්දී පෙළපොත් පරිහරණය කරන්න ඕනේ අපි නවකතා කියවනකොට ඒවැය තියෙන ආකාරයට නෙමෙයි. මෙතනදී ඡේදය හොඳයි. ඔබතුමා යන්නකෝ ඡේදාංක පිටු අංක 26 ඡේදාංක 1ට. එතනින්ම පටන් ගමුකෝ. දැන් ඔය ඡේදාංක 1 හරිනම් ඕක පදභාජනීය කොටසේ හරි අපිට මේ විදිහට ඕක දක්වන්නට එපාය. එහෙම දක්වලා තියෙනවද? නෑ. හරි 58 පෙරලන්නකෝ. ඡේදාංක 58. මම ඡේදාංක වලින් යන්නේ 58ට කලින් පිටුව. ඒ කියන්නේ 57 ඡේදයේ තියෙන තැන. 57 ඡේදයේ තියෙන තැන යටින් තියෙනවා පදභාජනීයං නිට්ඨිතං කියලා. මම පෙන්නන්නද ඒක? එන්නයි.
පදභාජනීයං නිට්ඨිතං. මේ තියෙන්නේ ඡේදාංක 57 දී මෙතනදී තමයි කියන්නේ පදභාජනීයං නිට්ඨිතං කියලා. නිට්ඨිතං ඉවරයි. ඒ කියන්නේ අර ඡේදාංක 1න් පටන් අරගත්තේ මොකද්ද මේ? පදභාජනීය. ඉවර වෙච්ච තැනදී තමයි මොකක්ද ඉවරුනේ කියලා කියන්නේ. හරිද? එහෙමනම් අපි දෙවනුව පටන් ගත්තේ මොකද්ද? කොට්ටාස වාරය. එහෙමනම් කොට්ටාස වාරය ඉවර වුණා කියලා පෙන්වන්නේ කොට්ටාස වාරය ඉවර වුණාට පස්සේ. ඒ කියන්නේ ශුන්්‍යත වාරය පටන් ගන්න තැන. හරිද? එහෙමනම් එතනදී ඒ කොට්ටාස වාරං කියලා තියෙන්නේ ඒ ඉවර වෙච්ච කොටස ගැනයි ඒ කියන්නේ. හරි මේ බලන්න අපි පෙරලගෙන යන්න. ඡේදාංක 120 එනකම් 120 දී මේ තියෙන්නේ ඔන්න කොට්ටාස වාරං. කොට්ටාස වාරං කියලා කියන්නේ මෙන්න මේ උඩ ඉඳලා ආවිල්ලා කොට්ටාස වාරය ඔන්න දැන් ඉවරයි. එතනදී කොට්ටාස වාරං නිට්ඨිතං කියලා දක්වලා නැහැ. පදභාජනීය නම් කිව්වා පදභාජනීය නිට්ඨිතං කියලා. නිට්ඨිතං කිව්වනම් අපි දැනගන්නවා ඉවරයි කියලා. මෙතනදී කෙලින්ම කිව්වා කොට්ටාස වාරය තමයි ඉවරුනේ කියලා. එහෙමනම් ඊළඟට පටන් ගන්න ශුන්්‍යත වාරය. අන්න එහෙමනම් දැන් ඔයගොල්ලෝ මේ ශුන්්‍යත වාරය කියලා මෙන්න මෙතනින් ලියා ගන්න ශුන්්‍යත වාරය කියලා. මම ඕක තමයි මේ පොතේ පටන් ගනිද්දිම වම් පැත්තේ තීරුව ඉතුරු කරගෙන ඒ ඡේදයේ ආපු ස්වභාවය හරි ලියා ගන්න කියලා කිව්වා. එහෙමනම් මේ මෙතනදී ලියා ගන්න 121කට මෙහා පැත්තින් ශුන්්‍යත වාරය කියලා. එතකොට එක ශුන්්‍යත වාරය ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ පදභාජනීය කොටසේ ධම්ම මොනවාද මේ ශුන්්‍යත වාරයයි කියලා. හරිද? උත් විභක්ති වල බෙදලා එනකොට එන ඒ පද පේලිය ලියා ගන්න තියෙනවා. හරිනේ. එතකොට වරදින්නේ නැහැ. හරි. දැන් එහෙනම් අපි නැවත යන්. මෙතෙන්ට. ඔව්. අය කොට්ටාස වාර කියන තැන එතන කොට්ටාස වාර නිට්ඨිතං කියලායි සාමාන්‍ය සඳහන් වෙන්න ඕන නේද ඒක? කොට්ටාස වාරං කියන තැන ඉතින් මෙතන තියෙන්නේ කොට්ටාස වාරයයි. ඒ කියන්නේ අවසන් උනේ කොට්ටාස වාරයයි කියන අදහස තමයි. ඉතින් පාලි වලට අපි පොඩ්ඩක් හුරු වෙන්නට ඕනේ. හොඳයි. හොඳයි. හරි. එතකොට දැන් අපි ශුන්්‍යත වාරය උන්න දැන් පටන් ගත්තා. එහෙනම් ශුන්්‍යත වාරය මෙතනින් ඔයගොල්ලෝ ලියා ගන්න ශුන්්‍යත වාරය කියලා. හරිද? මොකද පොතේ ඒක සඳහන් වෙන්නේ නැහැ. පොතේ ඔක සඳහන් වෙන්නේ ඔක්කොම ඉවරුනාට පස්සේ. එහෙනම් මොකද්ද මේ ශුන්්‍යත වාරය කියන්නේ? ශුන්‍යයි හිස්. මොකෙන්ද හිස්? කාට හරි මතක නම් තේරෙනවා නම් අදහසක් තියෙනවා නම් කියන්න බලන්න මොනවෙන්ද හිස්? සියල්ලෙන් සියල්ල හිස් කියලාද කියන්නේ? පලිබෝධවලින්. පලිබෝධයන්ගෙන්. පලිබෝධයන් කියන්නේ මොනවද? එක පලිබෝධයක් හරි මට උත්තර දෙන්න බලන්න. ග්‍රැමොක්සෝන් පලිබෝධද? කෙලස් වලින්. ඉතින් එහෙමනම් මට බලන්න අපි මේ ඉගෙන ගන්නේ ධම්මසංගණීය ණය ක්‍රමය. දැන් කෙලස් කියන එක මෙතන නැත්තම් මට අකුසල සිත් විස්තර කරන්න හම්බෙන්නේ නැහැ නේ. අකුසල සිත් වල තියෙන්නේම කෙලස්. අකුසල වලින්. එතකොට එහෙනම් මම අකුසල සිතක් විස්තර කරන තැනදී මට එතනදී කියන්නේ කුසල් වලින් හිස් කියලාද? එතන පොඩ්ඩක් ගැලපෙනවා මදි නේද? ආත්ම ස්වභාවයෙන් ආත්ම ස්වභාවයෙන් ශුන්‍යතයි. ආත්ම ස්වභාවයෙන් ශුන්‍යතයි. හරිද? සත්පුද්ගල ආත්ම භවෙන් හිස් වූ ධර්මතා සමූහයක්, ස්කන්ධ සමූහයක්, ආයතන සමූහයක් ආදී වශයෙන් ඇති බව දැක්වීමටයි මේ විදිහට දේශනා කරලා තියෙන්නේ. හරිද? එතකොට මෙතනදී ඇයි කිව්වේ නැත්තේ? චත්තාරෝ කන්දා හොන්ති කියලා කිව්වේ නැත්තේ ඇයි? ඇයි අපි කොට්ටාස වාරයේදී ඒක පරිච්ඡේද කරලා ඉවරයි. පරිච්ඡේද කරනවා කියන්නේ ඒක සීමා මායින් දක්වලා ඉවරයි. 4යි. මේ සිතක ඇති වෙන්න පුළුවන් ස්කන්ධ 4යි. ඇයි? රූපස්කන්ධය කියන එක සිතේ යෙදෙන්නේ නැහැ. හරි අපි රූප ගිය අවුරුද්දේ රූපකාණ්ඩය කරද්දි අපි ඉගෙන ගත්තනේ රූපං චිත්ත විප්පයුක්තං. හරි? සිතේ සංප්‍රයුක්ත භාවයෙන් යෙදෙන්නේ නැති ධර්ම. එහෙමනම් මේ සිත ඇති වෙන වෙලාවේදී අපි සමය නිද්දේශේ කතා කළේ ඔන්නෝවා හරියට විස්තර කරගන්න ඕන නිසා. එහෙමනම් මේ විදිහට ප්‍රත්‍ය ඇති වෙලා මේ කියන චිත්තාංග ධර්ම ඇති වෙනකොට එතන සංප්‍රයුක්ත ධර්ම තමයි කතා කරන්නේ. එහෙමනම් රූපය කියන එක සංප්‍රයුක්ත ධර්මයක් හැටියට යෙදෙන්නේ නැති නිසා
මෙතනදී ස්කන්ධ කතා කරද්දී අපිට ගන්න වෙන්නේ ස්කන්ධ 4යි. නාම ස්කන්ධ 4 විතරයි. හරිනේ. හරි. එතකොට මෙතනදී මේ ශුන්්‍යත වාරයේදී අපි කතා කරන්නේ සත්පුද්ගල ආත්ම භවෙන් හිස් වූ ධර්මතා සමූහයක්, ස්කන්ධ සමූහයක් ආදී වශයෙන් කියන කාරණා ටික දක්වන්නට. එතකොට කොට්ටාස වාරයේ ධර්මතා කාණ්ඩ 23ක් කාණ්ඩ වශයෙන් පෙන්නවා. මෙතනදී කාණ්ඩ 24ක් එනවා. ඇයි? ධම්මා හුන්ති කියලා වෙනම කැලලකුත් දාපු නිසා. එතකොට ධම්මා හුන්ති සමග අර කොට්ටාස වාරයේ තිබ්බ කාණ්ඩ 23 මෙතෙන්ට එනවා. එතකොට 23යි 1යි 24යි. මෙතනින් ලියා ගන්න කාණ්ඩ 24ක කියලා ලියා ගන්න. එimhe මෙතනින් හරි මෙතනින්. හරිද? එතකොට ඡේදාංක 1 අපි පටන් ගත්ත තස්මින් සමයේ ආදී වශයෙන් ධර්මතා 65ක් එතන පෙන්වුවා. පෙළ වශයෙන් ආපු 56යි, ඒවා 59යි ඔක්කොම ටික එතන පෙන්වුවා. ඡේදාංක 58 දී තස්මින් කෝපන සමයේ චත්තාරෝ කන්දා හොಂತಿ ආදී වශයෙන් චත්තාරෝ කන්දා හොಂತಿ කොටස් ගාන ඉලක්කමත් එක්ක කිව්වා. ඒකට අපි කිව්වා කොට්ටාස වාරය කියලා. ඒ තමයි කොට්ටාස වාරය. දැන් ඡේද 121 දී පෙන්නනවා තස්මින් කෝපන සමයේ ධම්මා හොಂತಿ. ගණන පරිච්ඡේදය නැහැ. 4ද 5ද 6ද හිම ඒවා නැහැ. ධම්මා හොಂತಿ, කන්දා හොಂತಿ, ආයතනානි, ධාතුයෝ හොಂತಿ, ආහාරා හොಂತಿ. හරිනේ. එතකොට මෙන්න ධර්මතා ස්වરૂපය පමණයි කපලා කොටලා ඔක්කොම කරලා පෙන්නලා තියෙනවා. හරිද? එහෙමනම් මේ තැනදී ඔයගොල්ලන්ට දැන් තේරෙන්නට ඕනේ මේ විදිහට මේක ලියා ගන්න ශුන්්‍යත වාරයේ තැන. මේක ශුන්්‍යත වාරයේ වගේ. එතකොට අර පැටලෙලි එන්නේ නැහැ. මේක නිर्देशය වගේ. මේ තියෙන උද්දේශයේ කොටස, මේ තියෙන නිर्देशයේ කොටස. ඒ විදිහට ඒක ලියා ගන්න. මේකේ පටිනිर्देशය නැහැ කියලා කිව්වනේ. හරිනේ. දැන් පටිනිर्देशය නැත්තේ ඇයි කියලා ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. කොට්ටාස වාරයේදී කොහොමද කිව්වේ? චත්තාරෝ කන්දා හොಂತಿ කියලා එහෙම කිව්වා. ඊට පස්සේ චත්තාරෝ කියන්නේ මොකක්ද කියලා නිर्देशයේදී කිව්වා. ඊට පස්සේ ඒ තැන තියෙන වේදනාකන්දේ මොකද්ද, සංඥාකන්දේ මොකද්ද ආදී වශයෙන් විස්තර කරගන්න ඕනේ වෙච්ච නිසා පටිනිर्देशයක් ඕනේ වුණා. දැන් මෙතනදී එච්චර කරදර වෙන්න ඕනේ නැහැ. කෙලින්ම කියන්නේ කන්දා හොಂತಿ කියලා. ධම්මා හොಂತಿ කියලා. හරිනේ. ඒ නිසා පටිනිर्देशයක් මේකට අවශ්‍ය වුණේ නැහැ. අන්න ඒ වගේ තින් කාරණා හේතු සහිතව තේරුම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ධම්මා කියලා කිව්වේ ඇයි? තමාගේ ස්වභාවය දරණ බැවින් ධම්ම නමි. තමාගේ ස්වභාවය දරණ බැවින් ධම්මා නමි. හරිද? ආයි සත්පුද්ගල ස්වરૂපයක් නෙමෙයි ධර්මතා ස්වરૂපයයි දකින්න ඕනේ මෙතනදී. හරිද? එතකොට ධර්මතා 24යි කියලා මෙතන ලියා ගන්න. 24 උනේ ඇයි? ධම්මා හොಂತಿ කියලා වෙනම වචනයක් ආපු නිසා. නොයසේ නම් කොට්ටාස වාරයේ තිබිච්ච කොට්ටාස 24 23ම තමයි මෙතෙන්ට ආවේ. ඒ කොට්ටාස 23 ධම්මා හොಂತಿ කියන පදයට එක්ක 24ක් කියලා අපි දක්වනවා මෙතනදී. හරි. ඊළඟට ශුන්්‍යත වාරයේ අදහස මොකක්ද කියලා හරියටම අපි බලමු. ලියන්නේ කොහොමද කියලා ඒක. ධම්මා හොಂತಿ පදයේ සමගින් කොට්ටාස වාරයේ දක්වූ පද 23 දෙක කර මුළු කොටස් ගණන 24ක් ලෙස මේක දක්වලා තියෙනවා. හරිද? ගණන පරිච්ඡේදයක් නැත්තේ කොට්ටාස වාරයේ එය පිරිසිඳ දැක්වූ නිසා. ගණන පරිච්ඡේදය කියලා කිව්වේ අර චත්තාරෝ කන්දා හොಂತಿ ද්වා ආයතනානි. එතකොට එතන 4යි 2යි ආදි වශයෙන් ඉලක්කම් කිව්වනේ. නිකම්ම කන්දා කියලා කිව්වේ නෑනේ. බලන්න මේ පිළිවෙලින් ආපු හැටි. ධම්මවවත්තාන වාරයේ කොහොමද විස්තර කළේ? කොට්ටාස වාරයේ කොහොමද විස්තර කළේ? ශුන්්‍යත වාරයේ කොහොමද විස්තර කරන්නේ? දැක්කනේ පිළිවෙලින් එන්න. හරිනේ. බුදුහාමුදුරුවෝ ධර්මයේ සම්මර්ෂණය කරද්දී කොහොමද යන්න කිව්වේ? අර මොහොදු වෙරළේ ඉඳලා ක්‍රමයෙන් හෙමින් වෙරළ දිගේ ඇතුළට මොහොද දිහාට යන්න කිව්වා. එකපාරට මොහොදට පයින්න කියලා කිව්වේ නෑනේ. එහෙමනම් වෙරළේ ඉඳලා ක්‍රමයෙන් ඇතුළට එන්න. ඒ විදිහට තමයි ධම්මවවත්තාන වාරය, කොට්ටාස වාරය, ශුන්්‍යත වාරය බලන්න ඒවා අපූර්වට පෙළ ගස්සලා තියෙන විදිය. මේක තමයි ධම්මසංගරේ නාය ක්‍රමය. එහෙමනම් මොකද්ද දැන් මේ පළවෙනි ඡේදයේ අදහස මොකද්ද? යම් අවස්ථාවක ප්‍රථම කාමාවචර මහා කුසල චිත්තය උපදීද ඒ සමයේහි චිත්තාංග වශයෙන් උපන් අතිරේක ධර්ම සප්පනස
ස්වභාවාර්ථයෙන්ම ධර්මයෝ වෙති. අන් කිසි සත්වයෙක් හෝ භාවයෙක් හෝ පුරුෂයෙක් හෝ පුද්ගලයෙක් හෝ නොවේයි. මම හිතනවා නෙමෙයි, මට හිතෙනවා නෙමෙයි, ධර්මතා පහළ වෙනවා. කොහොමද? පටිච්ච සමුප්පන්නව. යං යං වා පනාරබ්බ. හරිද? එතකොට රාශ්‍යාර්ථයෙන් ස්කන්ධයෝ වෙනවා, ආයතනාර්ථයෙන් ආයතනෝ වෙනවා, ධාතුාර්ථයෙන් ධාතු වෙනවා. ආදී වශයෙන් මේක තේරුම් ගන්නට ඕනේ. මෙන්න මේ දේ උලුප්පා දක්වන්නට තමයි ශුන්‍යතවාරයේ දේශනා කරලා තියෙන්නේ. හරිද? හරි. එහෙමනම් අපි පොඩ්ඩක් බලමු මේකේ නිर्देशය කොහොමද කියලා ඉන්නේ. නිर्देशය. මෙතනින් දැන් ලියා ගන්න ඕනේ ඡේද 122කට වම් පැත්තෙන් නිर्देशය කියලා ලියා ගන්න. හරිද? දැන් ඔයගලන්ට පුරුදු නැති අයට තාම අර කොට්ටාස වාරයේදී එහෙම උද්දේශය කොතනද? නිर्देशය මොනවද? පටිනිर्देशය මොනවද කියලා අපි ඒක පොඩ්ඩක් ඉස්සලම යන්කෝ. ආයෙ මොකද දුක සැකක් තියාගන්න. පෙරලන්නකෝ ඡේදාංක 58 පිටුව 44. මම යන්නේ පිටු වලින් නෙමෙයි ඡේද වලින් නේ. ඡේදාංක 58 කොට්ටාස වාරයේ පටන් ගන්න තැන. ඕකේ පෙරලගත්තද? ඕකේ 59 වෙනි ඡේදය. හොඳයි මට කියන්න 59 වෙනි ඡේදය. උද්දේශයක්ද නිर्देशයක්ද පටිනිर्देशයක්ද? නිर्देशය. 60 මොකද්ද? නිर्देश. පටිනිर्देशය. 60 කියන එක පටිනිर्देशයක්. 61 මොකද්ද? නිर्देशයක්. පටිනිर्देशයක්. ඒක පටිනිर्देशයක්. 62 එහෙනම් පටිනිर्देशයක්. ඇයි පටිනිर्देशය කියන්නේ 62ට? හරියට තේරුම් ගන්න ඕනේ. හරියට තේරුම් ගන්න. අපිට අඩු වෙන්නේ ඇහෙන්නේ. එහෙම අඩු වෙලා ගියා. තියෙන ඒවා විස්තර කරන්න. ආ? නිर्देशයේ තියෙන ඒවා නිर्देशයේ තියෙන කාරණා පැහැදිලි කරනවා. තව දුරටත් මේ පැහැදිලි කිරීම. 59 තියෙන දේ තවත්. ඔව්. 59 දැන් බලන්න මේ බලන්න. මෙතන 58 ඡේදය කිලිම කිව්වා චත්තාරෝ කන්දා හොන්ති කියලා. එතකොට ඒක උද්දේශය. හරිද? ඒක මෙතනදී නිर्देशයේදී කිව්වා චත්තාරෝ කන්දා හොන්ති කියන්නේ මොකක්ද? වේදනා සංඥා සංකාර විඥාන. එතන හතර විස්තර කළානේ අන්න නිर्देशය. ඊළඟට 60ේදී මේ නිर्देशයේ කිව්ව හතරෙන් පළවෙනි එක අරගත්ත වේදනාස්කන්ධය. අන්න වේදනාස්කන්ධය විස්තර කළා. 61ේදී මෙතන කිව්ව දෙවෙනි එක අරගත්ත සංඥාස්කන්ධය. අන්න දෙවෙනි එක සංඥාස්කන්ධය. එහෙමනම් 62ේදී සංකාරස්කන්ධය, 63ේදී විඥානස්කන්ධය වෙන්න ඕනේ. ඒ අනුව තමයි 62ේදී සංකාරස්කන්ධය විස්තර කරලා 63ේදී විඥානස්කන්ධය මේ විදිහට විස්තර කරන්නේ. දැක්කද? එහෙමනම් 63 කියන එකත් පටිනිर्देशයක්. හොඳයි. 64 මොකක්ද? 64 මොකක්ද? උද්දේශය. පටිනිर्देशය. මේ කියන කොටස් 58 තියෙන්නේ මේ උද්දේශයයි සමුද්දේශයයි අපනාවයි නේද? දැන් මේ කියන්නේ සමුද්දේශයයි සමුද්දේශයයි අපනාවයි නෙන්නේ. ඔව් නමුත් මේ මුළු ඡේදයේම උද්දේශය කියලා ගන්නකො. ඒක උපකොටස් වලට යන්නේ නැතුව මේ මුළු ඡේදයේම පොදුවේ ගත්තා කරද හැකි උද්දේශය කියලා. ඒ උද්දේශය නෑ කෙලින්ම උද්දේශය කියලා ගන්නකො. ඒක සබ් වලට යනවා. පුච්චාව මොකද්ද? සමය නිर्देशය උද්දේශය වශයෙන් ඒක සබ් කොටස් වලට යනවා. නමුත් ඊට උඩින් අපි පොදුවේ අරගන්නකො ඒක උද්දේශයයි කියලා. මුළු 58 ඡේදයේම උද්දේශය. ඒතකොට 58 ඡේදයේ පළවෙනි වාක්‍යයෙන් කිව්වා චත්තාරෝ කන්දා කියලා. ඒ චත්තාරෝ කන්දා එක ඊළඟට නිर्देश කරන්න ඕනේ. ඒක 59 නිर्देश කළා. පළවෙනි වාක්‍යය. හරිද? එහෙමනම් ඒ නිर्देश කරපු එක ඊට පස්සේ පටිනිर्देश කළා. දැන් නිर्देशයේදී හතරක් කිව්වනේ. වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්. ඔයගොල්ලෝ පොත බලන්න. මේ බලන්න 58ේදී චත්තාරෝ කන්දා කියලා හතරයි කියලා කිව්වා. හරිද? 58ේදී ඔය චත්තාර පළවෙනි වාක්‍ය මම අරගන්නේ. චත්තාරෝ කන්දා කියලා හතරයි කියලා පෙන්නුවා.
එහෙමනම් දැන් ඒක විස්තර කරන්න ඕනේ ඊළඟට. ඒක විස්තර කිරීම සඳහා තමයි 59 වෙනි ඡේදයේදී මොනවද චත්තාරෝ කන්දා කියන්නේ කියලා විස්තර කළා. එතනදී කිව්වේ වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ ඔන්න ඔච්චරයි 4යි. ඊට එහා අඩුත් නැහැ වැඩිත් නැහැ. හරිද? 59. දැන් එතකොට 59 විස්තර කරපු මේ හතරෙන් වේදනක්ඛන්දේ කියන එක අරගෙන 60 දී වේදනක්ඛන්දේ කියන එක විස්තර කළා. එහෙමනම් 58 කියන්නේ උද්දේශය, 59 කියන්නේ නිද්දේශය, 60 කියන්නේ පටිනිද්දේශය. නිද්දේශය. එතකොට පටිනිද්දේශ මෙතන හතරක් ඉන්න ඕනේ. ඇයි? මේ කියන නිද්දේශයට වචන හතරක් තියෙනවා. එහෙමනම් එක එක වචනේ විස්තර කිරීම සඳහා 59 වෙනි ඡේදයේ නිද්දේශයට පටිනිද්දේශ හතරක් තියෙන්න ඕනේ. එහෙමනම් 60, 61, 62, 63 කියන ඔක්කොම ටික පටිනිද්දේශ. හරි. එහෙමනම් 64 මොකද්ද? නිද්දේශය. මොකේ නිද්දේශයද? ආයතන. මේ බලන්න 58 වෙනි එකේ දෙවෙනි වාක්‍ය ද්වායතනානි. ද්වායතනානි. මෙන්න උද්දේශය ද්වායතනානි කිව්වා නම් ඒකේ නිද්දේශය කොහෙද එන්නේ? 64. 64. මෙන්න බලන්න. කතමානි තස්මන් සමයේ ද්වායතනානි හොಂತಿ. ආයතන කියන්නේ මොනවද? නෑ ආයතන දෙකයි කියන්නේ මොනවද? මන ආයතන ධම්ම ආයතන. මන ආයතන කියන්නේ එකක් ධම්ම ආයතන කියන්නේ එකක්. එහෙමනම් මෙතෙන්ට අවශ්‍ය වෙනවා ඊළඟට මොකද්ද මන ආයතන කියන්නේ මොකද්ද ධම්ම ආයතන කියන්නේ? එහෙනම් එතෙන්ට පටිනිද්දේශ දෙකක් ඕන වෙනවා. එහෙමනම් 65 කියන එක පටිනිද්දේශයක් 66 කියන එක පටිනිද්දේශයක්. නිද්දේශයක්. එහෙමනම් 67 මොකද්ද? නිද්දේශය. 67 නැවත නිද්දේශයක්. අන්න ඔය විදිහටයි මේ ණය ක්‍රමය යන්නේ. හරිද? ඒ ක්‍රමයේ යනවා මේක ඉවර වෙනකන් 100 කීයද මං කිව්වේ 120 වෙනකන් නේද? 21 120 වෙනකන් යනවා කොට්ටාස වාරයේ නිද්දේශය හෝ පටිනිද්දේශය. හරිද? ඊළඟට 121 පටන් ගන්නවා ශුන්‍යත වාරය. හරිනේ. එහෙමයි ඒවා බෙදිලා යන්නේ. එතකොට දැන් 121 මේ වම් පැත්ත ලියා ගන්න නිද්දේශය කියලා. Uh, 122 දී ඒ විදිහට එතනත් අර විදිහටම උද්දේශ සහ උද්දේශය 120ද දෙන්නේ 121 න් උද්දේශය දෙනවා 122 ඉඳලා නිද්දේශය පටන් අරගෙන යනවා ඒකේ පටිනිද්දේශ නැහැ. හරිනේ. හරි. දැන් ගන්න 139ට පෙරලා ගන්න. හරි 139. කියවන්න බලන්න එක්කෙනෙක් 139. කතමෝ තස්මින් සමයේ සංකාරක්ඛන්தோ හෝති. පස්සෝ වේදනා චේතනා. ඔව්. ඊට පස්සේ පෙර පරිදි. කොහොමද කියන්නේ? හරි තව එක්කෙනෙක් කියන්න බලන්න මේ ඡේදේ. අස්සෝ චේතනා තේ සංගහෝ අවික්කේපෝ යේවා කන තස්මින් සමේ අඤ්ඤේපි අත්ති පටිච්ච සමුප්පන්න අරූපිනෝ ධම්මා තපෙත්වා වේදනාඛන්දං තපෙත්වා සංඥාඛන්දං තපෙත්වා විඥානඛන්දං අයං තස්මින් සමයේ සංඛාරක්ඛන්தோ හෝති. හරි. එහෙමනම් ඡේද 121 තපෙත්වා කියන්නේ. හරි. ඡේද 121 දී කොහොමද කොට ශුන්්‍යත වාරය හඳුන්වලා දුන්නේ? ශුන්්‍යත වාරය හැඳින්වීම උද්දේශය මම දැන් කතා කරන්නේ. එතනදී කිව්වේ තස්මින් කෝපන සමයේ ධම්මා හොಂತಿ.
තස්මින් කෝපන සමයේ ධම්මා හොಂತಿ කන්දා හොಂತಿ ආයතනානු හොಂತಿ ධාතුයෝ හොಂತಿ ආහාරෝ හොಂತಿ මේ ආදී වශයෙන් කිව්වේ. ඒකෙදී ධම්මා හොಂತಿ කියන තැන විස්තර කළා. ඒක හරි. ඊට පස්සේ කන්දා හොಂತಿ කියන තැන විස්තර කරනවා මොනවද? කන්ද, වේදනක්ඛන්ද, සංඥාක්ඛන්ද, සංකාරක්ඛන්ද, විඥානක්ඛන්ද කියලා. එතකොට දැන් මේ 139 දී විස්තර කරනවා අන්නේ කියපු සංස්කාරස්කන්ධය මොකක්ද කියලා. හරිද? එහෙමනේ මෙතෙන්ට ආවේ. අන්න ඒකයි මම කියන්නේ මේ ඡේද එක එකක් ආපු වාසගම ලියාගෙන තියෙන්න ඕනේ. අහවල් පරම්පරාවෙන් තමයි ආවේ කියලා. හරිද? එතකොට මෙතන දැන් අපි කතා කරන්නේ සංස්කාරස්කන්ධය ගැන. එහෙමනම් මේ ඡේදයේ නිर्देशයක්. හරිද? එතකොට මේ නිर्देशයේ තියෙන්නේ කතමෝ තස්මින් සමයේ සංකාරක්ඛන්தோ හෝති පස්සෝ චේතනා පෙය්‍යාලං පග්ගහෝ අවික්කේපෝ යේවාපන තස්මින් සමයේ අඤ්ඤේ පියත්ති පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා ඨපෙත්වා වේදනක්ඛන්දං ඨපෙත්වා සංඥක්ඛන්දං ඨපෙත්වා විඥානක්ඛන්දං අයං තස්මින් සමයේ සංකාරක්ඛන්தோ හෝති. හරිද? දැන් මේ පෙයන්නට කියන්නේ පෙය්‍යාලම කියලා. හරිද? ඔය දැන් අපි ගැමි වහරේදී අපි දන්නවා දැන් කට්ටිය එකහුව වෙලා ඔය යම් යම් තැන්වල එක එක සම්ප්‍රප්පලාප දොඩ ඉන්නකොට දැන් සමහර අය අර එකම දේ රිපීට් කර කර කිය ඉන්නකොට තව සමහර අය කියනවා අනේ මේ පෙය්‍යාලම් ගහන්න නැතුව ඉන්නවා කියලා කියන දැන් අහලා ඇති ඔයගොල්ලෝ. අන්න ඒ පෙය්‍යාලම් ගහන්න එපයි කියන්නේ වරක් කිව් දේ නැවත නැවත කියන්න එපා. ඒක අපිට පළවෙනි කිව්ව තැනට ගිහිල්ලා හොයාගන්න පහසුකම ඒ නුවණ තියෙන්නට ඕනේ. අනිත් පැත්තෙන් මේ ඔක්කොම දේවල් හැම තැනම විස්තර කර කර ගියා නම් මහා දීර්ඝ පොතක් වෙනවනේ මේක. එතකොට පරිහරණය අපහසුයි. ඒ නිසායි මේක කෙටි කරලා පෙය්‍යාලම් ක්‍රමයට ලියලා තියෙන්නේ. හරිද? එතකොට සමාවෙන්න. ඔව්. හරි ඕමින මම එනවා එතෙන් ඕමින. එතකොට මෙතනදී දැන් අපි ඉස්සරලම හොයාගමු මොකද්ද මේ පස්සෝ චේතන අපෙය්‍යාලම්. මොකද්ද මේ පෙය්‍යාලම්? දැන් මොකද්ද ඔතෙන්ට එන්න ඕනේ වචන ලැයිස්තුව? කාට හරි හිතන්න පුළුවන්. පස්ස වේදනා හෝ සංඥා සංකාර. එහෙම වචන කීයක් විතර ඔතෙන්ට එනවද? කොහෙන්ද අපි ගන්නෙ? මොකද්ද මේකට සහසුද්දෙන් නිවැරදිව තේරුම් ගන්න? කොහොමද ඒක හොයාගන්නේ? පළමු කුසල් සිතේ කුසල් සිතේ තමයි. ඒකේ පස්ස චෛතසිකේ නෑ පස්ස ඒක පස්ස හෝති වේදනාව පස්ස පංචකේ ඒකේ උද්දේශය පස්ස පංචකේ හරි. මට කාලය යන නිසා මම මේකට අරගන්නම් උත්තරේ. මේ පෙය්‍යාලම ඔයගොල්ලෝ පෙරලන්න ඡේදාංක 62. ඡේදාංක 62. මෙතෙන් අත තියාගෙන ඡේදාංක 62 පෙරලන්න. දෙක මොකක් ගැනද කියන්නේ? සංස්කාරස්කන්ධය. 139 දී මොකක් ගැනද කියන්නේ? සංස්කාරස්කන්ධය. අන්න එහෙමනම් මීට සමාන එකක් අපිට කලින් හම්බුනේ 62 වෙනි ඡේදය. එහෙමනම් 62 වෙනි ඡේදයෙන් ඔය තියෙන තැන පුරව ගන්න. කොතනින්ද පුරවන්නේ? චේතනා කිව්ව තැනට පස්සෙන් පටන් අරගෙන පග්ගහෝ කියන තැන එනකන් තියෙන අකුරු ටික වචන ටික ඔතෙන්ට පුරවන්න. පස්සෝ චේතනාවලට පස්සේ මොනවද තියෙන්නේ? විතක්කෝ, විචාරෝ, ප්‍රීති, චිත්ත ඒකාග්‍රතාව, සද්ධින්ද්‍රියං, විරින්ද්‍රියං, සතින්ද්‍රියං, සමාධින්ද්‍රියං ආදී වශයෙන් එන්න පග්ගහෝ අවික්කේපෝ කියන තැනට එනකන් එන්න. ඉන්ද්‍රියං, පඤ්ඤේන්ද්‍රියං, අනීන්ද්‍රියං, සෝමනස්සේන්ද්‍රියං, තෙන් සමාධි. හරිද? එතකොට අන්න දැන් තේරෙයි ඒ ඔක්කොම උතෙන්ට එනවා පෙය්‍යාලමට. හරිද? එහෙමනම් අන්නේ විදිහට තමයි පෙය්‍යාලම් නිවැරදිව හඳුනා ගන්න. මෙතන අපි සංස්කාරස්කන්ධය කතා කළේ. එහෙමනම් සංස්කාරස්කන්ධය කතා කරලා ඊට කලින් සංස්කාරස්කන්ධය හම්බෙච්ච තැනක පද ගැලවුම හරිනම් ආන් එතනින් තමයි ඒක හොයාගන්නේ. ඊළඟට අපි මේ කතා කරන්නේ සංස්කාරස්කන්ධය හින්දා ඒක කතා කරද්දී අපිට අයින් කරන්න වෙනවා වේදනාස්කන්ධය සම්බන්ධ යම් ධර්මතාවයක් ආවනම් ඒක අයින් කරන්න වෙනවා. ඒ නිසායි අපි කිව්වේ ඨපෙත්වා වේදනක්ඛන්දං. ඨපෙත්වා කියලා කිව්වේ
හැර අයින් කරලා. මේකෙත් 52 පස්සෝ චේතනා කියලානේ තියෙන්නේ. එතනට අවශ්‍ය වෙන්නේ නැද්ද වේදනා සංඥා චිත්තං කියන ටික නැහැ. අනේ මම ඒක විස්තර කළානේ. සංස්කාර ස්කන්ධය ගැන කතා කරද්දී අපිට වේදනාව ගැන බෑනේ. වේදනා ස්කන්ධයට කියන්නේ සංඥාව සංඥා ස්කන්ධයට කියන්නේ. ඔව්. එතකොට වේදනාව සම්බන්ධ වූ වෙනත් වචන තිබ්බනම් සුඛය වේවා සෝමනස් ඉන්ද්‍රිය වේවා ඒ ආදී ධර්මතාවත් අයින් කරන්න එපාය. ඒ නිසා මෙතන ධර්මතා අඩු වෙන්නේ. 62 වෙනි ඡේදයේ ධර්මතා ඔක්කොම තියෙන්නේ 50 59යි කියලා තියෙන්නේ. හරිනේ. පළවෙනි ඡේදයේ තිබුණා 65ක්. 62 වෙනි ඡේදයට ධර්මතා කවුලා තියෙන්නේ 50 59යි. එහෙම මේ විදිහට දැන් ඔන්න දැන් ඒවා ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ. හරි. එතකොට දැන් ඔන්න මෙතනදී ඡේදාංක 139 සංස්කාර ස්කන්ධය මේ විදිහට තමයි දක්වලා තියෙන්නේ. එතකොට තපෙත්වා කියලා කිව්වේ ඇයි? තපෙත්වා කියලා කියන්නේ තපෙත්වා වේදනා ස්කන්ධ. වේදනා ස්කන්ධය හැර. හරිද? පස්සේ දෙන්නේ 10 දෙයි උගුරු වේදනා ස්කන්ධය හැර. හරිද? එහෙමනම් ඔන්න දැන් පෙయ్యාලම හඳුනාගත්තා. එතකොට තපෙත්වා කියලා කිව්වේ වේදනා ස්කන්ධය හැර, සංඥා ස්කන්ධය හැර, විඥාන ස්කන්ධය හැර. ඉතුරු ධර්මතා ටික තමයි සංස්කාර ස්කන්ධයට එන්නේ. හරිනේ. එතන අමාරුවක් නැහැ. වචන විතරයි ඔයගොල්ලන්ට පැටලෙන්නේ. තපෙත්වා කියලා කියන්නේ හැර, තබා. අරක තියලා මේ ටික විතරක් ගන්න. හරිනේ. ඔන්න හරි. දැන් එහෙමනම් මම පළවෙනි දේශනාවේ කරද්දි මගෙන් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා මොකද්ද සර් මේ ධම්මවවත්තාන වාරය මොකක්ද ඒකේ ස්වභාවය කියලා. ඔන්න දැන් මම කියලා දෙන්නම් මේකේ ස්වභාවය මෙහෙමයි කියලා. චිත්ත විභක්ති වල පද භාජනීය බෙදුවා කොටස් තුනකට ධම්මවවත්තාන කොට්ටාස ශුන්‍යත. දැන් ඕගොල්ලන්ට තේරෙනවනේ ධම්මවවත්තාන වාරයේ පද ව්‍යවස්ථාපනය කරලා පෙන්නුවා ඒක ධම්මවවත්තානේ. පද වශයෙන් පෙන්නුවා. එච්චරයි එන්න පුළුවන් පද. හරිද? කොට්ටාස වාරයේදී පෙන්නුවා ඒක ප්‍රභේදගත කරලා. ඒක තමයි ජීවිත අත්දැකීම. අපිට ස්කන්ධ තියෙනවා, ආයතන තියෙනවා, චත්තාරෝ කන්දා, ද්වායතනානි ආදී වශයෙන් ඒ ටික පෙන්වනවා. ඒක තමයි ජීවිත අත්දැකීම. ප්‍රභේද වශයෙන් පෙන්වනවා. ශුන්‍යත වාරයේදී ධර්මතා වශයෙන් පෙන්වනවා. විපස්සනාවට අවශ්‍යයි. එයි අපි විපස්සනා කරන්නේ පරමාර්ථ ධර්ම. දැක්කද? මේක ගලපලා ආපු හැටි. හරි? දැන් තේරෙනවද බුද්ධ දේශනාවකයි වෙනත් දේශනාවලයි තියෙන වෙනස? හරි. මේ ආදි වශයෙන් තමයි පළවෙනි සිත විස්තර වෙන්නේ. ඔව් කියන්නේ. මේ ප්‍රභේදවල තියෙන ඒවත් සමහර ඒවා ධර්මතාවලට එනවනේ. ඉතින් පැහැදිලිවම මේ පළවෙනි සිතේ මෙතනදී විස්තර කරපු කාරණම තමයි ඉස්සරහට අරගෙන ආවේ. නෑ මම එකක්වත් පිටින් ගත්තේ එහෙම නැහැ. ප්‍රභේදවල නම් ගත්තොත් ධර්මතා දෙකම එකයි වගේ සමානයි. ප්‍රභේද ගත්තාම පරිච්ඡේද කරලා කිව්වා. චත්තාරෝ කන්දා හොಂತಿ. ස්කන්ධ හතරයි. ආදී වශයෙන් නමුත් ශුන්‍යත වාරයේදී කෙලින්ම ධර්මතාවය විතරමයි කතා කරන්නේ. ස්කන්ධ වශයෙන් තියෙනවා, ආයතන වශයෙන් තියෙනවා, ධාතු වශයෙන් තියෙනවා. එච්චරයි. දැනදී ආයේ චත්තාරෝ කන්දා කියලාවත් මට ඕනේ නැහැ. ස්කන්ධ තියෙනවා, ආයතන තියෙනවා, ධාතු තියෙනවා. මේ විදිහට තේරුම් ගන්නයි. එන්න අඩුවීමක් වෙන්නේ නේද සර්? නෑ එන්න සියුම් වීමක් වෙන්නේ. අපි අරගෙන යන විපස්සනාවට මේ තියෙන්නේ ඕනෑම පුද්ගලයෙකුට තේරෙන විදිහ. හරි? ඒක පූර්ණව විස්තර කරලා පෙන්වුවා. වෙන්න මෙහෙමයි. ඊට පස්සේ ඒක පිටි කරලා පෙන්වුවා ප්‍රභේද වශයෙන්. ඒක තමයි අපිට තේරෙන්නේ අපි ස්කන්ධ ඇති කරගන්නවා ආදී වශයෙන්. එහෙමනම් වෙන්න ස්කන්ධ හතරයි. වෙන්නේ හතර. හරි රූපස්කන්ධේ නෑ කියන එක පෙන්වුවා මෙතනදී. ඊට පස්සේ ශුන්‍යත වාරේ එනකොට මේ මොනවාක්වත් නැහැ. කෙලින්ම ධර්මතාවය වෙන්න විපස්සනාවට ගන්න කොටස. මේ විදිහට තේරුම් ගන්න. හරිනේ? මෙතනදී විපස්සනා කරන්න කිව්වා නම් එහෙම ඉතින් ඔය කර කර ඉඳී නේද? තව බුදුහාමුදුරු 3-4 දෙනෙක් පහළ වෙනකම්. එහෙම නෙමෙයි. මේක බලන්න මේ ණය ක්‍රමයේ තේරුම් ගන්න. තේරුම් අරගෙන කොයිතරම් සියුම් කරලා තියෙනවද කියලා ඒ විදිහට අරගන්න. ඔන්න ඔය විදිහට තමයි මහා වාර 3කින් සරසා දක්වන ලද ප්‍රථම චිත්තයාගේ අර්ථ වර්ණනාව නිමා කරන්නේ. හරිද? හරි. එහෙමනම් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ කාමාවචර. අපි දැන් පළවෙනි සිතේනේ කතා කළේ. දෙවන කුසල සිත ගැන ඊළඟට අපිට කතා කරන්නට තියෙන්නේ. මම ඒක කිටියෙන් පොඩි හැඳින්වීමක් විතරක් කරන්නම්. ප්‍රශ්නයක් අහන්න.
ඔව් අහන්න. සර් පළවෙනි සිතේ මේ ධර්මතා 56න් හරි 65න් හරි මේකෙන් අඩුවෙන්ම තියෙන්න පුළුවන් කීයද? අවම වශයෙන් කීයක් තියෙන්න ඕනේ? ඉතින් හිතලා බලන්න. ඔයගොල්ලෝ හිතන්නකෝ බණහන වෙලාවක් කියලා. ඉතින් දැන් ගලපලා බලන්න. බණහන වෙලාවේදී ඔය කියන 65 මොනවද වෙන්න ඕනේ කියලා. හරිද? එතකොට අපි බොරු කියන්නේ හිතලක් ඇති වෙලා ඒ වැලකින අවස්ථාවේදී අපිට මොන ධර්මතාවද යෙදිලා තියෙන්නේ. හරිද? දානයක් දෙනකොට අපිට ඒ දෙන්න පුළුවන් ධර්මතා මොනවද? භාවනාවක් කරනවා. එතකොට ඒකත් කුසල සිතක් නේ. හරි? Taman කැමැත්තෙන්ම භාවනාවක් කරනවා. එහෙම තැනකදී මොනවද දෙන්න ඒ දෙන්න පුළුවන්. ඉතින් ගලපලා බලන්න හිතලා. හරි? ඒක ලබන සතියේ අඩුවෙන්ම තියෙන නිසා දානයක් දෙනකොට නෙමෙයි. ගලපන්න මොකම උත්තරේ දෙන්න පුළුවන්. හරි? ඒ වුණාට දැන් මම විභාගේ පාස් වෙලා ඉවරනේ. දැන් මම කොච්චර බරක් දාලා උත්තර දුන්නත් මට ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ මේක ගලපන්න. මම ඔයගොල්ලන්ට කෙලින්ම කොට්ටාස වාරේ එකපාරට හඳුන්වලා දුන්නා. කොලයක් දීලා ඒක පුරවන්න දුන්නා. ඉතින් පුරවලා පුරුදු මේක වෙච්ච එක්කෙනාට ඒක ඇත් වෙච්ච ගැටලු තේරෙන්න ඕනේ. එහෙමනම් කොට්ටාස වාරේ කරද්දී ඒ ගැටලු निराකරණය වෙන්න ඕනේ. ඒ විදිහට දැන් ඔබට ප්‍රශ්නයක් ආවා මේක මොන සිත්වල මොන චෛතසික දේ දෙන්නේ කියලා. අපි පසුගිය අවුරුද්දේ අපි ඉගෙන ගත්තා සංග්‍රහ වාරය සහ මොකද්ද චිත්තචෛතසික ධර්මයන්ගේ අනිත් එක අපි ඉගෙන ගත්තා සංප්‍රයෝග සහ සංග්‍රහ වාරය ඉගෙන ගත්තා. ඉතින් දැන් ඔබගේ ප්‍රශ්නෙට ඔබට උත්තරේ හොයාගන්න පුළුවන්. දැන් අපි පළවෙනි කුසල සිතේ ධර්මතා වශයෙන් කොහොමද ඒක යෙදෙන්නේ කියලා කාණ්ඩ 17ක් යටතේ විස්තර කරමින් පස්ස පංචකයේ මේ ආදී වශයෙන් අපි විස්තර කරගෙන ආවා. දැන් මේ පැහැදිලිව මේ නිවිහන ඉලිපුටුවක් පංකුවක් තියාගෙන වාඩි වෙලා ඒ සිතේ දෙන ධර්මතා මොනවද කියලා ගණන් හදන්න. හරි. ඥාන සංප්‍රයුක්ත වෙන්න කොහොමද මේ හැමදේම හැම එකක්ම පිළිහිටීමට අවශ්‍ය වෙන්නේ නේද? මොකක්ද ප්‍රශ්නේ? දැන් දානේ අපි ඥාන සංප්‍රයුක්ත දානයක් වෙන්න ඥාන සංප්‍රයුක්ත වෙන්න මේ සියල්ලම පිළිහිටිය යුතු වෙන්නේ එහෙම අවශ්‍ය නිසා ආමාවචර කුසල සිතක ඔය සියල්ලම එකට පිළිහිටන්නේ නැහැ කියලා තාම තීරණේ නැද්ද? පොදුවේ කතා කරන එකක් මිසක් දානයක් දෙනවා කියලා ස්පෙસિෆයි කරලා අහපු ගමන් ඔය 50 65 යෙදෙන්නේ නැහැ කියන එක තේරුම් ගත යුතුයි. එයි විරති තුන අරගන්නකො සරල උදාහරණයක් විරති තුනම එකට යෙදෙනවද? නෑනේ. හරි විරති තුන යෙදෙන වෙලාවට කරුණා මුදිතා යෙදෙනවද? නෑනේ. හරි. තේරුම් ගන්න මේ විදිහට. හරි. අපි නිකමට බලමු කාමාවචර දෙවෙනි කුසල සිත කොහොමද කියලා. ඊළඟ 146න් එක පටන් ගන්නවා. කාමාවචර දෙවෙනි කුසල සිත. එතනදී මේ බලන්න. කාමාවචර දෙවෙනි කුසල සිතේදී 146 වෙනි ඡේදයේ මෙන්න මේ වගන්තිය රවුම් කරගන්න. එහෙම නැත්නම් යටින් ඉරක් ඇඳ ගන්න. රතු පෑනක් තියාගන්න කිව්වනේ යටින් ඉරක් ඇඳ ගන්න. කාමාවචර දෙවෙනි කුසල සිත. ඡේදාංක 146. හරිද? සසංකාරේන. ඔයගොල්ලෝ ඡේදාංක 1ේදී හෝ එහෙම නැත්නම් 58ේදී හෝ එහෙම නැත්නම් 121ේදී ඔයගොල්ලෝ හෙව්වනම් කොහෙද සසංකාර මේ අසංකාර කියන එක තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට හම්බුනේ නැහැ. එයි ඒකෙදි එහෙම විස්තර කළේ නැහැ. නමුත් දෙවෙනි සිතේදී පැහැදිලිව කියනවා සසංකාරේන කියලා. එහෙමනම් මෙන්න මේ හේතුව නිසායි අපි පළවෙනි සිත අසංකාරයි කියලා කියන්නේ. අසංකාරයක අසංකාරයි කියලා කියන්න අවශ්‍ය නැහැ. නමුත් සසංකාර වීමට වෙනම ප්‍රත්‍ය ධර්ම යෙදෙන්න ඕනේ. වෙනම ස්වභාවයක් ඒක. ඒ නිසා ඒ ස්වභාවය විස්තර කිරීමේදී ඒක සසංකාරයි කියලා කිව්වා. එහෙනම් ඒ අනුව පළවෙනි එක අසංකාරයි. ඔය විදිහට තමයි යෝක ඉස්සරහට යන්නේ. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ. මේකේ තියෙනවා පෙయ్యාලන්. දැන් බලන්න පළවෙනි ඡේදය විස්තර කරද්දී එතනදී මම හිතන්නේ මේ පිටු භාගයක් විතර විස්තර කළා පළවෙනි ඡේදය. ඡේදාංක 1. මෙතන තියෙන්නේ රූල් 4යි. මොකද පෙయ్యාලන් ගහලා තියෙන නිසා. මේ බලන්න. මේක තියෙනවා පෙయ్యාලන් 3ක්. දැන් ওই පෙయ్యාලන් හොයා ගන්න ඕනේ. වෙලාව ඉවර නිසා මම ඔයගොල්ලන්ට මේ පෙయ్యාලන් 3 සරලව කියන්නම්. ඔයගොල්ලෝ ගෙදරදී ඒක හෝම්වර්ක් හැටියට කරන්න ඕනේ. මේ පළවෙනි පෙయ్యාලම ඡේදාංක 1ට අනුව ගලපන්න ඕනේ. දෙවෙනි පෙయ్యාලම ඡේදාංක 1ට අනුව ගලපන්නට ඕනේ.
හරිද? ඇයි? අසංකාර සසංකාර ભેදයේදී කුසල පැත්තේ චෛතසික වල වෙනසක් වෙනවද නැද්ද? කියන්න බෑ. වෙනසක් වෙනවා. වෙනවා. මොනවද වෙනස? මොනවද වෙනස? තීන මිද්ද වෙනත් උත්තර දිනවද? වෙනසක් නැහැ. හා? වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්නේ නැහැ. තීන මිද්ද කියන්නේ මෙහෙමයි වෙනසක් වෙන අයට ඒක තේරුම් ගන්න මෙහෙමයි වෙනසක් වෙනවා කියන අයට ඒක තේරුම් ගන්න මෙහෙම පොඩි එක්සර්සයිස් එකක් තියෙනවා. අත මිට මොලවා ගන්න අයියෙන්. අයියෙන් මිට මොලවා ගන්න. දැන් පුළුවන් තරම් උඩට උස්සලා අත ඔළුවට ටොක්ක්ක් යන ගන්න. දැන් බලන්න ඊළඟට බලන්න තීන මිද්ද යෙදෙනවා නම් මේක කොහොමද කුසල් සිතක් වෙන්නේ? බේදයක් නෑ නේද සංකාරී. තීන මිද්ද කියන්නේ අකුසල චෛතසික. අකුසල චෛතසික කොහෙද කුසල් සිත් පස්සේ එන්නේ? එහෙමනම් පළවෙනි කාමාවචර සිතයි දෙවෙනි කාමාවචර කුසල සිතයි අතරේ අසංකාර සංකාර ભેදය තිබුණාට චිත්තාංග ධර්මවල වෙනසක් නැහැ. එහෙමනම් මෙහි තෙයියාලන් හොයා ගන්නට පුළුවන්. ඡේදාංක එකෙන් ගලප ගන්නට පුළුවන්. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මෙන්න මේ අන්තිමට කියන ඉමේ ධම්මා කුසලා කියන්නේ කොහෙ තියෙන කොයි ඡේදයේ තිබිච්ච එකද මෙතෙන්ට මේ අරන් තියෙන්නේ. ඡේදාංක 147 බලන්න. 147 මොකද්ද තියෙන්නේ? ඒ මොන සිත ගැනද කතා කරන්නේ? ඒ තුන්වෙනි කුසල සිත 147 වම් පැත්තෙන් ලියා ගන්න දෙවෙනි කුසල සිත. 146 වම් පැත්තෙන් මෙතන ලියා ගන්න දෙවෙනි කුසල සිත. මෙතන ලියා ගන්න දෙවෙනි කුසල සිත. 147 වම් පැත්තෙන් ලියා ගන්න තුන්වෙනි කුසල සිත. ඒ අනුව තේරුම් අරගන්න දෙවෙනි කුසල සිත සඳහා 146 වෙනි ඡේදය විතරයි වැය කරලා තියෙන්නේ. එහෙමනම් කෝ මේකේ කොට්ටාස වාරය කෝ මේකේ ශුන්්‍යත වාරය එහෙමනම් මෙතන තියෙන ඉමේ ධම්මා කුසලා කියන පදය ඇවිල්ලා තියෙන ඡේදාංක 145ට අනුව. හරිද? එහෙමනම් මේ අවික්කේපෝ හෝති කිව්වට පස්සේ දෙයියාලම ඒක ඉවර වෙන්නේ ඡේද අංක 145 ඉමේ ධම්මා කුසලා කියන තැනින්. ඒ කියන්නේ ශුන්්‍යත වාර කොට්ටාස වාර ඔක්කොම ටික මෙතෙන්ට එන්න ඕනේ. හරිද? ඒක ලියා ගන්න. පැන්සලෙන් හරි කමන්නේ ලියා ගන්න ඔතන. මෙහි ඉමේ ධම්මා කුසලා කියන එකට ඡේදාංක 145ට අනුවයි ඒ අනුව ඡේදා ඉතුරු මැද්දේ තියෙන සියලුම ඡේද ටික මේ තුල ගැප් වෙලා තියෙන්න ඕනේ. එහෙමනම් දෙවෙනි කුසල සිතට අදාළව කෝ කොට්ටාස වාරය කෝ ශුන්්‍යත වාරය ඒව ඔක්කොම දෙන්න ඕනේ. ඒ කොට්ටාස වාරයේ මොකද්ද සංස්කාරස්කන්ධය? ශුන්්‍යත වාරයේදී මොකද්ද සංස්කාරස්කන්ධය? මොකද සංස්කාරස්කන්ධය තමයි වෙනස් වෙන තැන. අනිත් ඒවා වේදනාස්කන්ධය කිව්වම වේදනා ස්කන්ධය කොතනදිත් වේදනාවම විතරයි. නමුත් සංස්කාර ස්කන්ධය එහෙම නෙමෙයිනේ. ඒ සිතේ චිත්තාංග ධර්ම වෙනස් වෙනවානේ. ඒ වෙනස් වෙන්න සංස්කාර ස්කන්ධය තමයි වෙනස් වෙන්නේ. එහෙමනම් අන්නේ කියන කතන්දර ඔක්කොම ටික ගැප් වුණාට පස්සේ එන ඉමේ ධම්මා කුසලා කියන වක්‍යන්තිය තමයි මේ තියෙන්නේ. එහෙමනම් ඒක අරගත්තේ ඡේදාංක 145ට අනුව. තේරුණාද ඒ කිව්ව කතන්දරේ? පණ්ඩිත රත්න මහත්මිය ඔබට ප්‍රශ්නයක් තියෙනවා වගේ ඉදිරිපත් කරන්න. නෑ ඒ කියන්නේ හොඳටම තේරිලා. එහෙමනම් දැන් අරගන්න කාමාවචර 1 සහ 2 කුසල සිත් අරගත්තාම ධම්මවවත්තාන වාරයේ ඡේදය 1. හරිද? දෙවෙනි එකේදී ඡේදය 146. එහෙමනම් එතනදී මේ චිත්තාංග ධර්ම 65ම කතා වුණා. හරිද? කොට්ටාස වාරයේ සංස්කාර ස්කන්ධය කියන එක ඡේද පළවෙනි සිතට සම්බන්ධව ඡේද 62. දෙවෙනි එකට දෙවෙනි කුසල සිතට සම්බන්ධව ඡේදාංකය දීලා නැහැ. නමුත් අප විසින් ගලපාගත යුතුයි. එතන දෙනවා චෛතසික චිත්තාංග ධර්ම 59ක් ඒවා 50කත් එක්ක. මේවා ඔයගොල්ලන්ගේ ගෙදර හෝම්වර්ක්. මේවා හොයන්න. හරිද? හරි. අපි අදට පාඩම උතනින් නවත්තලා ඊළඟ දවසේ එතනින් එමු. ඊට අමතරව ඔයගොල්ලන්ට
ඊට අමතරව ඔයගොල්ලන්ට මෙන්න මේ කතන්දරේ විභාග ප්‍රශ්නවලදී 2016 question අංක 2 විනාඩි 15ක පිළිතුරක් ඉල්ලනවා මෙන්න මේ ප්‍රශ්නය. හරිද? මොකද්ද ප්‍රශ්නය? ධම්මසංගණී ප්‍රකරණයේ කාමාවචර කුසලසිත ඉදිරිපත් කරන ආකාරය දක්වන්න. මේක විනාඩි 15ක පිළිතුරක් දෙන්න ඕනේ. ඔයගොල්ලෝ ගෙදරදී හිතන්න මේකට කොහොමද පිළිතුරු ලියන්න ඕනේ කියලා. ඒ විදිහට සූදානම් වෙන්නට ඕනේ. හරි. එහෙමනම් කාල වේලා ඉක්ම යන නිසා මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න පුළුවන්. සර් මම මේ පන්තියට අලුතෙන් සම්බන්ධ වුණේ මට ධම්මසංගණී පොත කොහෙන්ද ගන්න පුළුවන් කියලා දැනගන්න පුළුවන්ද? ධම්මසංගණී පොත ගන්න පුළුවන්. ඔබතුමිය කොහෙද ඉන්නේ? මම මේ බියගොඩ ඉන්නේ ඇඹුල්ලේනිය. හරි. ළඟම තියෙන පොත් කඩෙන් අහලා බලන්න. හැබැයි ධම්මසංගණී ඔබ අරගන්න ඕනේ. කොහෙද මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයෙන් ගහපු බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවලට අදාළ එක තමයි අරගන්න ඕනේ. වෙන වෙන ඒවා ගන්නට එපා. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඇන්ඩර්සන් පාර නැදිමාර දෙහි වලින් හෝ අර තුම්මුල්ලේ හන්දියේ තියෙන බෞද්ධ මධ්‍යස්ථාන පොත් කඩෙන් ලබා ගන්නට පුළුවන්. අනිකුත් පොත් කඩවල උනත් තියෙන්නට පුළුවන්. හැබැයි කරුණා කරලා බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව ගන්න. ඒක තමයි රජයේ අනුමත සංස්කෘතික අමාත්‍යාංශයේ අනුමත පොත. අපි පරිහරණය කරන්නේ ඒක. හොඳයි සර් හොඳයි. බෝපින් සර් මම වජිරා මම අර සම්බුද්ධත්ව ජයන්ති එතන පොත් සාප්පුවට ගිහිලා තමයි ගත්තේ. ඒගොල්ලෝ මට මේ කවරේ බලලා දුන්නේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ වෙන පොතක්. දැන් ඔය සර් කියන පාලි මුකුත් නෑ ඒකේ. ඒක මාරු කරගන්න. ඔව් සෝම මෙහෙමයි උතන පාලි නෑ කිව්වට ඔක්කොම පාලි කියලා අපුරු වෙනම විශේෂයක් නෑ. සිංහල අපුරෙන්මයි තියෙන්නේ. මේ 26 වෙනි පිටුවේ තියෙන නිධාන සම්පූර්ණ වෙනස්. මේකේ සිංහල පරිවර්තනයේ සෝමරත්න ගම්ලත් වෙලගෙදර. අනේ කරුණා කරලා මම කිව්වනේ ඉතින් ඒව ගන්න එපා කියලා. මම ඔයගලන්ට කිව්වේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවට අදාළ ධම්මසංගණී පොත අරගන්න. රතු පාට පිටකවරයක් තියෙන මම පිටු මේක පින්තූරේ හිටන් පෙන්වන්නේ ඔයගොල්ලන්ට. හරි ඒක අරගන්න කරුණා කරලා. තාම මොනවද ප්‍රශ්න තියනවද? ඔව් සර් දැන් එතන ඒකට ගිහලා දුන්නාම එතන තියෙනවද අනිත් පොත? ඔය ත්‍රිපිටක ජයන්ති බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව කියලා දිල්ලන්න ඕනේ. ඔව් අර රත් එතන ඉස්සරහින් ලොක්. මම දන්නේ මේක යනවා නේද? මේක යනවානේ පොට්ටක් ඉන්නකෝ. විදා පොත පෙන්නුවා වගේ මට මතකයි කොහේ හරි සපෙන්නුවා පොත. මේ තියෙන පොත තමයි. හරි. මේ තියෙන්නේ ධම්මසංගණී ප්‍රකරණේ පේනවද ඔයගොල්ලන්ට මම දැන් හරිද? මේ තියෙන්නේ බුද්ධ ජයන්ති මුද්‍රණේ අරගන්න ඕනේ. රතු පාට පිට කවරයක් තියෙන මේ වගේ මෙතන සංකේතයක් දාලා තියෙන. මෙන්න මේ පොත අරගන්නට ඕනේ. හරිනේ? සර් පොත් අංකය 45. ඔය තියෙන්නේ. ඒ විදිහට ඒවා කරුණා කරලා නිවැරදි පොත නිවැරදි ආකාරයට පරිහරණය කරන්න අරගන්න. එහෙම නැතුව වෙන පොත් අපි භාවිතා කරන්නේ නැති නිසා. හරි එතකොට එහෙමනම් අපි අද දවසේ පාඩම එතනින් සමාප්ත කරනවා. ලබන සතියේත් මේ වෙලාවට පන්ති පැවැත්වෙනවා. ඔයගොල්ලෝ ගෙදරදී මේ ප්‍රශ්නය ගැන හිතලා තියන්න මෙහිම මේ වගේ ප්‍රශ්නයකට කොහොමද පිළිතුරු සපයන්නේ කියන එක. හොඳයි එහෙමනම් අද දවසේ පාඩම අපි මෙතනින් සමාප්ත කරනවා. පැය දෙකකට වැඩි කාලයක් අපි විසින් මේ අභිධර්ම සම්මන්ත්‍රණය කිරීම තුළ මේ ලැබපු කුසලය ශාසනය ආරක්ෂා කරන්නා වූ සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් මෙතෙක් ධර්මයේ රැකලා අප වෙත ඉගෙන ගන්නට අවස්ථාව සඳහා රැකලා දුන්න මහා සංඝරත්නයට මේ අපිට ඉගෙන ගන්නට අවස්ථාව සැලසෙන්නේ පට්ටාන ධම්ම සභාවේ මේ ආකාර සංවිධානය නිසා එහි වැඩවසන සියලුම ස්වාමීන් වහන්සේලාට උපකාර කරන හැම දිනාටත් ඔබ අප හැම දිනුවෙන් මියගිය ඥාති ගුරුවර හැම දිනාටම මේ තාක්ෂණ සහාය ලබා දෙමින් අපිට මේ ධර්ම කරුණු මේ තරම් පහසු විදිහට Zoom තාක්ෂණය ඔස්සේ
සම්බන්ධ වෙන්නට අවශ්‍ය ප්‍රතිපහසුකම් සපයා දීපු හැමටත් තාක්ෂණික සහාය ලබා දුන්නු උපකාර කළ හැම දෙනාටත් පොදුවේ සියලු සත්ත්වයන්ටත් ඔබ අපේ කිනකාටත් මේ සියලු කුසලයේ අමා මහ නිවන් සුව පිණිසම හේතු උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනකටම තිරුවන් සරණයි. සරණයි.